නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අදත් අපි තුන්වෙනි දවසේ මූලපරියාය සූත්‍රයේ මුල් කරගෙන අපි කට්ටිය එකතු වෙලා කරගෙන යන සාකච්ඡාවේ තුන්වෙනි දවසේ ඉතින් අපි ආපහු අර කලින් කීප විදිහට එන්න මේකේ අර්ථ ප්‍රකට වෙන විදිහට තව තවත් ගැඹුරින් ගැඹුරට යන්න ගන්න උත්සාහයක් තමයි මේ සූත්‍ර සාකච්ඡාවේ තියෙන්නේ. මේ සූත්‍රය හරියට ටික කාලයක් අරගෙන හරියට පැහැදිලි කරගත්තොත් ඉදිරි සූත්‍ර විශාල ප්‍රමාණයක් මේකෙන් ආවරණය වෙනවා. ඒ වගේම බෞද්ධ ලෝකේ එක මති මතාන්තරවලට ලක් වෙච්ච පැහැදිලි එක මතයක් ඉදිරිපත් කරගන්න නැති නිකායවල වලට බෙදීමට පවා හේතු වෙන මේ ගැඹුරු සූත්‍රයක් නිසා අර හදිස්සිනම් හිමින් යන්න කියන තියරියෙන් අපි මේක මේ ටික ගැඹුරින් ගැඹුරට යන විදිහට සාකච්ඡා කරගමු කියන මතේ පිහිටලා අද ආපු තුන්වෙනි දවසේ අපි කලින් නවත්තපු තැන ඉඳලා අපි සාකච්ඡාව කරගෙන යන්. කලින් දවසේ සාකච්ඡා කරගන්න ඉදිච්ච විදිහට අපි යම් දුරකට ආවා. ඒ දුර තමයි කෙටියෙන් කියනවා නම් සංඥාව ගැන තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපිට සාකච්ඡා කරගන්න ඉතුරු වෙලා තිබුණේ. ඒකෙත් පෞරාණික ක්‍රමයට පුරාණගත සංඥාව එහෙම නැත්නම් පූර්ව කර්මයෙන් හටගන්න සංඥාව එක පැත්තෙන් කතා කරලා නමුත් මේ සූත්‍රයේ ගලණයේ පැත්ත බැලුවට පස්සේ මේ සංඥාව සංජානාති කියන කොටස එච්චර පිරිසිදු කොටසක් නොවේය. නිත්‍ය සුඛ සුභ ආත්ම විදිහට අරගත්ත සංඥාවක් තියෙනවා අය. එතකොට ඒ සංඥාව මත පිහිටා අපි මඤ්ඤණා එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨි වශයෙන් මේ භව කතන්දරයක් ගොඩනගා ගන්නවා කියලා ඒ භව නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් කෙලෙසේ ප්‍රපංචය අපි හදා ගන්නවා කියලා මේක යම්තා දුරකට පැහැදිලි කරගන්න යෙදුණා. අද අපි එතෙන් පටන් තමයි කතා කරන්න සූදානම් වන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ කාරණාව තේරුම් ගන්න බැරි එක හේතුවක් එහෙම නැත්නම් මේ කාරණාව පැටලෙන එක හේතුවක් විදිහට මම දකිනවා ලෝකය කියන්නේ කුමක්ද කියන අර්ථකථනය අපේ හිතවල තියෙන බෞද්ධ අර්ථකථනයේද එහෙම නැත්නම් අපිට පාසල් වලින් හෝ ඒ විෂයන් වලින් අපේ ඔළුවට කවපු එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්න හෝ අර්ථකථනයක්ද කියන එක මේක හොයලා බලන්නට ඕන. ලෝකය කියන්නේ මොකක්ද කියන අර්ථකථනයේ සුද්ධ කරගන්න බැරි වුණොත් මේක සියුම් කරනවා කියන එක එහෙම නැත්නම් මේ අර්ථ සියුම් කරගෙන යනවා කියන එකේදී අන්න එතෙන්දී ගැටලු මතුවෙනවා. මුලින් අපි පොඩ්ඩක් කතා කරලා බලමු අපිට එකඟ වෙන්න පුළුවන්ද මේ බෞද්ධ අර්ථකථනයේ තියෙන ලෝකයක් එක්ක කියලා. ආයුර්වේදයේ සම්බන්ධයෙන් ලෝකය ගැන කතා කරොත් එයා දකින්න දර්ශනයක් තියෙනවා. එයා විශ්වාස කරන විදිහට මේක ත්‍රිකෝණයක් විදිහට ආත්ම ওই විදිහට ආත්ම ශරීර ওই විදිහට මේ ත්‍රිකෝණයක් තමයි මිනිස්සෙක් පේන්නේ. එයා අදහන විදිහට. ජ්‍යොතිෂ කරන කෙනෙකුට මේ ලෝකෙ පේන්නේ වෙනම විදිහකට. එහෙමත් නැත්නම් ගියාම භෞතික විද්‍යාඥයෙක් මේ ලෝකෙ දකින්න තව විදිහකට. ඉතින් එහෙම බලනකොට එක එක්කෙනාගේ දෘෂ්ටිපත කෝණ වලින් මේ ලෝකයේ අර්ථ විවරණය කරනවා. නමුත් අපිට බෞද්ධ අර්ථකථනයක් ඕන. බෞද්ධ අර්ථකථනයේදීත් අපිට අවශ්‍ය වෙනවා මේ වැඩේ කරගන්න පුළුවන් අර්ථකථනයක් හොයාගන්න. මොකද සියුම් අර්ථකථන සමහරවිට ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කිව්වහම ගැඹුරු වැඩි. කැඩෙන බිඳෙන පළු ගැලවෙන මේ එහෙම දෙයක් ලෝකය කියලා හඳුන්වනවා කියලා. එතකොට වචනේ සැර වැඩි අර්ථේ තවත් යට තියෙන. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක මාගල එළුවා වගේ සම්පූර්ණයෙන්ම මේ අර්ථය එලාගෙන යන්න. එතකොට අර පළවෙනි දේශනාවෙන් අර ඇත කියන ප්‍රශ්නෙත් කතා කරලා දැන් අපි ආපහු මේ ලෝකය ගැන කතා කරනවා. එතකොට හරියට මේක අර සෙල්ලම් තරඟයක් පවත්වනවා වගේ. අර ඔව් නෑ බෑ කියන්න බෑ.
නැතුව උත්තර දෙන්න ඕන වගේ අර එපා කියාපු මතවලට දෘෂ්ටිවලට අදහස් වලට යන්නේ නැතුව පුළුවන් තරම් මේ විස්තර කරන එක තේරුම් ගන්න උත්සාහ කළොත් අපිට අර පරණ තැනට නොයටි අලුත් පියවරකට යන්න පුළුවන්. දැන් හැම තිස්සෙම වෙන්නේ අර පරණ කෙලෙසේ අලුත් ධර්මයෙන් charge වෙනවා. පරණ කෙලෙසේ අලුත් ධර්මයෙන් වැඩෙන්නේ පරණ කෙලෙසෙමයි. ඒ නිසා අර අලුත් උපන්න ළමෙක් වගේ හැම තිස්සෙම මේ දේ අහගෙන ඉන්නත් ඕන. අර කලින් මේ භාවිතා නොකට යුතුයි යුක්ති සහිතව බැහැර කළ දෘෂ්ටීන් අපි බැහැර කරන්න ඕන. එතකොට කෙනෙකුට දෘෂ්ටියක් වෙනුවට දර්ශනයක් ලැබෙනවා. දෘෂ්ටිය දර්ශනයක් කරගන්න පුදුම අමාරුයි. ලෝකෙ හිටපු ඍෂිවරුන්ට 62ක් මිත්‍යා දෘෂ්ටියෙන් ඉපදුනා. නමුත් සම්මා දර්ශනයක් උපන්නේ නැහැ. දෘෂ්ටිය ලෝකෙ හට ගන්නවා දර්ශනය කියන එක හැංගෙනවා. ඒක ඥාන දර්ශනයක් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා මේ පළවෙනි ගැටලුව මේ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන පළවෙනි ගැටලුව විසඳන්නට ඕන. මොකද හේතුව අට කතාවටත් හැටියට මේවැ ඉදිරියට කතා කරන්නේ මේ අපි අර පාලි වල ඉගෙන ගන්නවා වගේ තියෙන විභක්ති රූප කතා කරන්නේ. පෘථුවියෙන් ඔන්න වගේ ඒවා තමයි කතා කරන්නේ. ඒතකොට ඒ නිසා මේ විභක්ති රූප වලින් ගම්මේ වෙන අර්ථ ගන්න විදිහක් නැහැ. අපි මොකක් හරි පිස්සුවකට ලෝකේ කියාගෙන හිටියෝ. ඒ නිසා අපි ලෝකයේ කියන එක අර්ථකථනය ගන්නට ඕන. දැන් ලෝකයේ කියනකොට අපි දන්නවා රූප ධර්ම තියෙනවා. රූප ධර්ම. පඨවි ආපෝ තේජෝ වායෝ මේවා නාම ධර්ම. ආකාශත් එක්ක අපි කියනවා මේවා රූප ධර්ම. පංච භූත ධර්ම කියලා අපි කියනවා. පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේවෙන් තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ කතා කරන මේ ලෝකෙ හැදිලා තියෙන්නේ මේ වෙයි. නමුත් මේ ටිකින් පිට කිසිදු අන්‍ය වූ ධාතුවක් පෙන්වන්න සමත් කෙනෙක් මේ ලෝකෙ ඇත්තේ නැහැ. මේ සතර මහා ධාතුන්ගෙන් පිට තව ධාතුවක් මම පනවනවා. නෑ බුදුහාඳුරන් එක ධාතුවක් අමතක වුණා. කියලා තව අලුත් ධාතුවක් පනවනවා කියලා එහෙම පනවන්න ධාතුවක් ඉතුරු වෙලා නැහැ තව. මට මතකයි ඔය භෞතික විද්‍යා කතිකාචාර්යවරයෙක් හිටියා. මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා සමහර විට මේ සතර මහා ධාතු වලට අමතරව තව එක ධාතුවක් හරි තියෙන්න බැරිද? බෑ කිව්වා. මම කිව්වා ඇයි ඒ? නේ බුදුහාඳුරෝ හතර මහා ධාතුනේ දේශනා කළේ. නේ බුදුහාඳුරන්ට වැරදුනා වෙන්න බෑ. තව එකක් තියෙනවා. බුදුහාඳුරන්ට පේන්නේ නැහැ වෙන්න බැරිද? මෙයා ඇත්තටම කලබල වුණා. මොකද සෑහෙන්න මේ පාර ගිහින් වදින්නේ සද්ධාවට. මොකද අපි සාදු කියන්නේ විතරයි දන්නේ ප්‍රඥාවෙන් අදහන්න ඉගෙනගෙන නැහැ. මූණ වෙනස් වෙලා මිනිහා කලබල වෙලා එයා දැන් මහාන වෙලා ඉන්නවා. ඊට පස්සේ මං කෝ දැන් කුටියට යන්න එපා. මේ කතාව අහගෙන යන්න. බුදුහාඳුරු දේශනා කරනවා මේ සතර මහා ධාතු ඇරෙන්න තව එක ධාතුවක් මෙතෙන්ට කවුරු හරි දාන්න හදනවනම් ඒ මිනිස්සයාගේ වචන මාත්‍රයක් පමණයි මහණෙනි කියලා. මම මේක කරනවා කියලා කවුරු හරි කියනවනම් මම පෙන්නනවා කියනවනම් ඒ කටින් කියෙව්වා විතරයි. වෙන එකක් පෙන්වන්න බෑ කියලා. ඒ කියන්නේ මේ කිසිම දෙයක් ධාතු කියලා අපි කතා කළාට මේවාට අදාළ කෘත්‍යයන් කරමින් පවතින දෙයක් තියෙන්නේ. ඒවා නිශ්චල විදිහට ගහක් ගලක් වගේ කන්දක් පොළොවක් වගේ සෙලවෙන්නේ නැති විදිහට එහෙම පවතින ඒවා නෙමෙයි. ඒවා ඒ ගොල්ලන්ට අදාළ කෘත්‍යයන් කරමින් පවතින තත්ත්ව තියෙන්නේ. ඒවා ඇත්තටම හේතුන් නිසා හටගන්නා වූ දෙයක්. හටගත්තට පස්සේ හටගන්නවා කියන සංඛ්‍යාවට යන බව හැබැයි. අපි හටගත්තහම පන්නහම මලා කියන්නේ මලහම ඉන්නවා කියන්නේ යන්නෙත් නැහැ. නමුත් ඒව ඇහිලා එක්තරා අපි කියනවා සංකම් ගච්ඡති. ඒ ගොඩට යන ඒවා. නමුත් ඒවට වාස්තවික අර්ථ දෙන්න ගියොත් අන්නේ අර්ථ දීම නම් කෙරෙන්නේ අපි අර කලින් කතා කරපු අර විපරීත සංඥා ඔස්සේ. මොකද අපිට අර කන්න ඕන කමට කබර ගොයක් තල ගොයා කරගන්නවා කියලා කතාවක් තියෙනවා. අපේ තණ්හාවට මේක කන්න ගියාම ඒකට දානවා විපරීත සංඥාව. ඊට පස්සේ ඒක පඨවි ධාතුවේ අනුභූතියක් දකින්න පටන් ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මීකට දේශනා කරන පඨවි ධාතුවේ අනුභූතිය මේ අනනුභූත භාවය. ඒකේ අනිභූතියක් නැති බව මේ අභිඥාවින් දත යුත්තක්. අභිඥාවින් දැනගත්තොත් විතරයි. ඒ කියන්නේ සංජානාති කියන එක
අභිජානාති පරිඤ්ඤාති වගේ මට්ටම් වලට එනවා. එතකොට එහෙම එකක් තියෙනවා. එතකොට මේ ලෝකයේ ඒ ධාතුන් අපි හොඳටම අහලත් තියෙනවා, තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ට උපකාර වෙමින් පවතින. ඒ නිසා ඔවුන් මත රඳා පවතිලා තියෙනවා. මේක එක්තරා විදිහක පද්ධතියක්. එක්තරා විදිහක පද්ධතියක් කියන්න පුළුවන්. ඒක ඇත්තරම ආයතන කියන වචනයකට එන ගතියක් තියෙනවා. මේක ආයුර්වේද මේකද මේ වේදෙත් සඳහන් වෙනවා. ඔය පුෂ්ප මන්ත්‍ර වගේව කියනකොට කියනවා චන්ද්‍රමත ආයතනම් වේදා ආයතනවාම් භවති කියලා. එහෙම ඒගොල්ලෝ ආයතන පෙන්නනවා. අග්නීර්වා යත මේ ගින්න වායුව සමග එක් වී පවතින්නේ, වායුව ජලය හා සමග එක් වී පවතින්නේ, ජලය මේ අනිත් ධාතුන් හා එක් වී පවතින්නේ. මේ විදිහට ඒ ධාතුන් මේ විදිහට ආයතන විදිහට එක් වී පවතින්නේ. චන්ද්‍රමත ආයතන මේ චන්ද්‍රයා කියන්නේ මේ ධාතුන් එකතුලා ආපෝ ධාතුවක් කියලා. සාමාන්‍ය සිසිල් ගුණේ ජල ගුණේ ගැන කතා කරනකොට චන්ද්‍රය ගැන තමයි කියන්නේ. අපි හොඳටම දන්නවා පොයි දවසට එනකොට අපිට සේමා මාරු හැදෙනවා, තමාරුන්ට රාග අධි කියනවා, පිස්සන්ට පිස්සු හැදෙනවා, එදුම කාරෙන්ට එදුම හැදෙනවා. කරවලක් නැහැ. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ ඒ කාලේ හිම බල්ලා කිව්වා. නමුත් මේ කතාවේ යම් සත්‍යයක් තියෙනවා. ඒ ආයතන ස්වરૂපය, ඒ පඤ්ඤප්ති ඒවට උපකාර වෙමින් ඒක පැවතීම සිද්ධ වෙනවා. එතකොට මේ ලෝකයේ තියෙන එක්තරා ස්වභාවයක් ඒක. එතකොට ආකාශය ගැනත් අමුතු දෙයක් නැහැ. මේ අහසත් ඒ රූප ධර්ම සමගම උපදින දෙයක්. අහස අනිකුත් ධාතුන්ගෙන් වෙන් වෙලා තනියම පවතින එකක් නෙවෙයි. නමුත් ඒක මේ ඇහෙන් බලලා අපි මේ හිතින් මවා ගන්න ආකාශයට වඩා පොඩ්ඩක් දුර ගිය කතාවක්. මොකද මට අහස වෙන්න තැන තව කෙනෙකුට අහස නොවේ. මට මෙතන අහස නැති තැන් වලට හොල්මනක් භූතෙක් වගේ කෙනෙකුට උට අහස හැදෙනවා එතන. එතකොට මට අහස නැහැ, යාට අහස දෙන්න. ඒ ඕනොවුන්ට සාපේක්ෂයි ඒ අධ්‍යක්ීම් වලට අනුව. නමුත් මේකේ අර අහස කියන එක අපි සරලව අරගන්නකොට මේ අනිකුත් ධර්ම සමගම උපදින්නා වූ දෙයක්. ඉතින් මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන්නේ මේ ලෝකේ. මේ ලෝකේ. නමුත් මෙතන පොඩි වැරැද්දක් තියෙනවා. ඒ වැරැද්ද තමයි මේ ලෝකයේ දැන් මෙතන ਸਰව සම්පූර්ණ අර්ථකථනයක් මේ ලෝකයේ කියන එකේ නෑ. මම සරලව කියන්නේ ඕකට තව ගොඩාක් දේවල් දාන්න පුළුවන්. එහෙම දැම්මොත් මේක මහ වෙන පැත්තකට යනවා අපේ මනස ගොඩක් දැම්මොත්. නමුත් මේ දැනට අපි කතා කරගන්න ඉදිච්ච මේ ධාතු සංඛ්‍යාත මේ ලෝකය මේ අංග සම්පූර්ණ නැහැ. මොකද හේතුව මේ ලෝකෙට අදාළ තව එක කොටසක් අපි කතා කළේ නේ. මොකක්ද ඒ කොටස? මේ ඇස කියන්නේ ලෝකේ නොවේ. ලෝකේ අදාළ කොටසක් නොවේ. එතනින් ගියාම අපි කතා කරේ රූපේ විතරයි. ඇසත් ලෝකයට අයිති කොටසක්, රූපයත් ලෝකයට අයිති කොටසක්, චක්කු විඥානයත් මේ ලෝකයටම අයිති කොටසක්. ඒ තුනත් එකතු වුණාට පස්සේ තමයි අපිට බය නැතුව පැහැදිලිවම කතා කරන්න පුළුවන් මෙන්න ලෝකය කියලා සම්පූර්ණ පැකේජ් එක මේකේ තියෙනවා. තනි ලෝකේ නෙමෙයි, ඇහත් එකතු වෙලා රූපයක් තියෙනවා, ඔන්න චක්කු විඥානයක් තියෙනවා, ඔන්න බලන්න සියල්ලම එකම තැන තියෙනවා. ලෝකය කියලා ගත්තාම ලෝකය කියන සංසිද්ධිය අවශ්‍ය සියලුම ධර්ම මෙන්න මේ තුනට ගත්තාම යුක්තයි, අඩංගුයි. එතකොට මෙන්න මේ විදිහට ශබ්දය, කන, සෝත විඥානය, නාසය, ගන්ධය, ගාහන විඥානය, දිව, රස, ජීවහා විඥානය, කය, ස්පර්ශය, කාය විඥානය, සිතත්, සිතුවිලිත්, මනෝ විඥානයත් කියන මේ දේවල් සියල්ලම ලෝකයේ කියන ගණයට වැටෙන. ඒ නිසා අර විද්‍යාඥයෝ වගේ රූප කලාප කඩ හෝ වේවා, එහෙමත් නැත්නම් රොකට් එකක් අරගෙන විශ්වයේ කොනක් හොයන්නෝ අර දේවතාවෙක් ගියා කියලා කියන්නේ කවුද? අර මේ ලෝකේ අග හොයන්න පුළුවන් කියලා දෙවියා ගියා වගේ මේක එහෙම බාහිරට කඩාගෙන යන්න දෙයක් නේ. මම යම් කිසි තැනක ජීවත් වෙනවද මේ සෛන්ද්‍රිය සහිතව, ඉන්ද්‍රියන් සහිතව, එතන මුළු ලෝකෙම ගොඩනැගී අවසానයි. මොකද සියල්ල මේකේ තියෙනවා. මට මතකයි එක සාකච්ඡාවක කිව්වා මේ ඒක භෞතිකවාදී. එයා කිව්වා මේ ලෝකය කියන එක ඇත්තටම මේ ලෝකයේ හැදිලා තියෙන සියලුම සංඝටක මේ ශරීරේ තියෙනවා. නමුත් ඉරහඳ තාරකා කොහින්ද මේක ඇතුලේ කියලා. කාලෝ පොන්සේකා
මහත්තයා තමයි කිව්වේ. ඔක් කිව්වට පස්සේ මට මතකයි මම පොඩි ඒකකට මගේ සාකච්ඡාව අහනවා. ගල්මංගොඩ මහාචාර්යතුමා හිටියා. ගල්මංගොඩ මහාචාර්යතුමා කියනවා ප්‍රොෆෙසර් ඉරහඳ බලන්න දුරේක්ෂි තියන්නේ ඇහැටනේ. එතකොට දැන් මේක කොහෙද තියෙන්නේ? අන්න එතකොට දාර්ශනික පැත්තකට පැටලලා වෙනවා. විශ්සර ඉඳලා කලේ ආගමයි විද්‍යාවයි දෙක දෙපැත්තට කරපු සංස්කෘතියක් සුද්ධ හැදුවා. ඉස්සර අපේ මේ විද්‍යාවයි ආගමයි කියන දෙක එකට එකතු වෙලා තිබුණේ බද්ධ වෙලා ගියේ. එතකොට විශාල ආධ්‍යාත්මික දර්ශන දැන් මේක මොකද විද්‍යාව එක කොනකට දාලා දර්ශනකාරයෝ බොරු කියන්නේ කෙලුංග තව කොනකට දැම්මට පස්සේ හරි පැටලවිල්ලක් එනවා. ඉතින් ඒ නිසා මේකේ මේ ලෝකයේ කියන එකේ අර ਸਰව සම්පූර්ණ අර්ථකථනය අපි ගන්නට ඕන. අන්න එතකොට මං හිතනවා ඒකේ මොනක් හරි අපහැදිලි තැනක් තියෙනවද තව සුද්ධ වෙන්න ඕනද මොකද ප්‍රශ්නේ? ඒ කියන්නේ මම කියන්නේ මෙහෙම ඉඳගෙන ඉන්නකොට මේ වැටහෙන විශාල ලෝකයේ මේකයි ලෝකය කියලා ගත්තොත් මේක අර්ථය තේරෙන්නේ නැහැ. මේ ඇහැට පේන මේ තඩි ලෝකේ අරගත්තොත් මේකයි ලෝකය කියලා කතා කරන්නේ මේ ආර්ය විවහාරය කියලා ඇත්ත පේන්නේ නැහැ. මෙහෙම ඉඳන් ඉන්නකොට අපිට මේ කනට ඇහෙන අර දානශාලා උයනේව දරපාලනේව මේ ඔක්කොම අපිට ඇහෙනවා. මේ තමයි ලෝකය කියලා ගත්තොත් මේ නාසයට දැනීම හරහා පරිප්පු සුවඳ දැන් තේ හදනවා අර මේ ඒව ලෝකය කියලා ගත්තොත් දිවට දැනෙන රස හරහා ලෝකය කියලා ගත්තොත් කයට සිවුරු ස්පර්ශ වෙනවා පාවිසි ස්පර්ශ වෙනවා පුටු ස්පර්ශ වෙනවා මේ තමයි අර මේ දානශාලාවේ කිට්ටු තියෙන හෝල් එකේ තියෙන බඩු මුට්ටු කියලා එහෙම නැත්නම් මම මේ ඉඳගෙන ඉන්නේ ඒක ඇතුලේ කියලා ඒ විදිහට ලෝකය ගත්තොත් තේරෙන්නේ ඒ ඔක්කොම අත්තර දාලා අපේ තියෙන කුටි දැන් අර පල්ලෙහා තියෙන බෝධීන් වහන්සේ මේ උඩ තියෙන සීමාව ඇතුළු මේ ආරණ්‍ය සේනාසනේ ආදී මනසට වැටෙනවා මේ වැටෙන්නේ ලෝකය කියලා ගත්තොත් මේකත් එක්ක යන්න බෑ. නමුත් මේ මම කියන තැනට අරගෙන බැලුවට පස්සේ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. මම මේ පෙන්නලා දෙන්න හදන අර්ථයට අරගෙන බැලුවට පස්සේ එතකොට මේ කාලා බීලා පය ගහලා ඉන්න ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒ මට්ටමට තේරෙනවා නම් මම කැමතියි අනිත් පැත්තට අහන්න ඒක තේරෙන්නට කලින් පරිහරණය කරපු ලෝකයට අපිට දාන්න තියෙන නම මොකක්ද? ඒක ඇත්තනම් කණයි ශබ්දයයි සෝත විඥානයයි නම් එතන ලෝකේ ਸਰව සම්පූර්ණයි නම් එහෙනම් ඊට ප්‍රථමයෙන් අපි පරිහරණය කරපු ලෝකෙට අපිට භාවිතා කරන්න දෙන නම මොකක්ද? ඒකට අපි කියනවා මඤ්ඤණාවක් කියලා. ඒකට අපි කියනවා ප්‍රපංචයක් කියලා. ප්‍රපංච මඤ්ඤණ ඔය දෙකම දාන්න පුළුවන්. මෙන්න මේ ලොකු ප්‍රපංචය. ලොකු මඤ්ඤණාව මහ විශාල තෘෂ්ණාවක් මහ විශාල අවිද්‍යාවක් මහා මෝහයක් මහා භවයක් මහා උපාදානයක් විශාල ජාතියක් ඒ වගේම ජරා මරණ දෙකක් පැන වුණා කියලා මතක තියාගන්නට ඕන. ජරා මරණ ඉල්ලම් කන ජරා මරණ තියෙන්නේ. ඔන්න ඉල්ලම් කන ජරා මරණ වගේක් ඔයදී. එතකොට අර කනට ඇහෙන එක නවත්තන්නත් බෑ මැරෙනකන් කන මේ වැඩ කරනකන් සද්ද ඇහෙනවා ඒ වගේම සද්ද ඇහුනොත් එහෙම ඒක දැනගන්නවා ඒ ටික නවත්තන්න ඒකත් ජරා මරණ හට ගැනීමක් තියෙනවා. නමුත් ඊට අමතරව අපි දැන් මේ ඉල්ලගෙන කාපු ජරා මරණයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජරා මරණ භික්ඛවේ අනිච්චං. මහණෙනි මේ ජරා මරණය අනිත්‍යයි. මහණෙනි මේ ජරා මරණය සංකතයි. ජරා මරණ හේතුන් හටගත්තේ. මේ ජරා මරණේ මහණෙනි පටිච්ච සමුප්පන්නයි කියලා කියනවා. ඒ කියන්නේ මේ හේතු බල නිසා හටගත්ත දෙයක් තමයි මේ ජරා මරණය කියලා. කොට ජරා මරණ දෙක මේ නිත්‍යයි කියන හැඟීම එන්නේ අර හදාගත්ත හින්දා. අපි හදාගත්ත ජරා මරණයක් තියෙනවා. කොහොමත් රහතන් වහන්සේ නමකට වුණත් තෘෂ්ණාව දුරු කළා කියලා අර පුරාණ කර්මයෙන් ගහන ගෙහිලා නවත්තන්න බෑ. ඒකට කියනවා මේ ආයතන ධර්තය කියලා. ආයතනේ වැඩ කරනවා. ඒ ජරා මරණයක් තියෙනවා. එතකොට අපිට නිරෝධ කරන්න පුළුවන් ජරා මරණයක් තියෙනවා. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන්. එහෙම නැත්නම් ඔක් රහත් වෙලා මේ පිරිනුවම් පාලා 100%ක් එතින් ඉවර කරන්න පුළුවන්. නමුත් ජීවත් වෙලා ඉඳද්දි ජරාව සහ මරණය ඉපදීම කියන සියලුම කාරණා නැති කරන්න පුළුවන්. මොකද හේතුව මානසික සංසිද්ධිය ප්‍රපංචයක් මඤ්ඤණාවක් නිසා. ජරා මරණයද ඔබ වහන්සේට හිතෙනවා ඔබ වහන්සේ
මට වඩා වයසයි කියලා හිතනවානේ. ඒ ඔබ වහන්සේ හිතලා ගත්ත එකක් නොවේද? හැබැයි ඔබ වහන්සේගේ රූපය වයසට ගිය බව හැබැයි. නමුත් මම වයසයි වෙන්නේ කොහොමද? අන්න උතරේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ කොටස සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. ලෝක විවහාරද නේ? කොහොමද? ඒ සයින්ස් මමනේ හදාගන්නේ. දැන් මේ ආයස්මිතුන් වයසයි කියලා කියයිද මේ ආයස්මිතුන්ගේ වගේම පිරිසක් මුළු ලෝකෙම හිටියෝ. දැන් ඔබ වහන්සේගේ වගේම පිරිසක් ලෝකෙ ඉන්නවා කියන්නේ මගේ වගේම පිරිසක් ලෝකෙ හිටියොත් මට මේ මම අඩු වයසේ කෙනෙක් මම තරුණයි කියලා මට එහෙම සංඥාවක් ඒද තරුණයි කියලාවත් අඩුම තරමේ මහලුයි කියලාවත් මොකට සාපේක්ෂවද අපි මේක ගන්නෙ? අනිත් අය දිහා දැකලා අපේම අතීතයට පණ දීලා අපි අතීත ඉස්කෝලේ ගිය කාලේ අරණුවට පණ දුන්නාට පස්සේ ඒ ඔක්කොටම ගෙවිච්ච ඒවට පණ එනවා. ඒක මේකත් එක්ක වෙනස්. මං ඉස්සරෝනේ ඉඳා. මං ඉස්සරෝනේ ඉඳා. ඔව් දැන් නිකන් හිතලා බලන්න ඉස්කෝලේ යන කාලේ එකක් සිහි කරන්නකෝ. ඉස්කෝලේ ගුරුවරු බිම වැඩිච්ච ටොපි කොලේට පවා දැන් පණ එන්නේ නැද්ද? ඒක දිහා බලලා මේ පැත්ත බලනකොට කොච්චර වෙනස්ද අපි? එතකොට අලුතෙන් එකක් හදා ගන්නවා මං වයසයි කියලා. ඒතර මම වයසයි කියලා රූපේ දිරන බව වෙනස් වෙන බව ඒක සැබෑවක්. දත් හැලෙනවා, හැම රැලි වැටෙනවා, අරමෝ ඒක රූපේ ස්වභාවය. ඒක අපිට රහත් වෙලා පිරුම් පාරක නැති කරන්න බෑ. නමුත් අර හිතින් හදාගත්ත ජරා මරණේ ඒ ඉතින් ඔබ වහන්සේට කවදා හරි මැරෙනවා නම් මැරෙන්න වෙන්නේත් ඔබ වහන්සේට නෙමෙයිද? දැන් සනස් කවදා හරි මැරෙන්න අපිට නෙමෙයිද? රූපේ මැරෙන බව හැබැයි. දැන් අපි නෙමෙයිද දෙවල ඉන්නේ කවදා හරි අම්බෝ මැරෙයිද නැහැ, දර කොටේ වැටෙයිද නැහැ. එහෙම නැත්නම් කොටියක් අයිද නැහැ, අලිය ගහයිද නැහැ කියලා අපි කැලේ ඉන්නකොට බය ඉන්නවා. දැන් අපි බය වෙලා මැරෙන්නද? අන්න ඒ කොටස් ඉවත් කළ හැකියි. මොකද හදාගත්ත නිසා. දැන් අර පොඩි ළමයෙක් හිටියලු. අම්මා කුස්සියේ වැඩ කර ඉන්නකොට අම්මා විශාල උණුවතර එකක් ගහලා. පොඩි එකා දන්නේ නැහැ පොඩිනේ අම්මා ආක බලන් ඉඳලා අර බේසෙම අල්ලලා. ඒක එල්ලුනහම මුළු උණුවතර එකම ඔලුයි. පොඩි බබා ඉවරයි. මුවදෙන් ගිහින් දාලා හොස්පිටල් එකට වීදුරු පෙට්ටියේ දාලා ඉන්නවා. මුල ඇඟම පිච්චිලා පාංශ පිසාචයා වගේ ගණ්ඩ දෙයක් නෑ. හැබැයි දැන් උට හොඳයි. ඒක පිච්චෙන්නේ අම්මා ආව ගමන් අම්මා ආවා කියලා නැගිටලා අර වීදුරු පෙට්ටියේ බාර් එකක් අල්ලගෙන ඌ hina වී ඉන්නකොට අම්මා අඬනලු ඕ ගාලා. පොඩි ගා කියලා එහි අම්මේ අඬන්නේ මම මේ හොඳට ඉන්නේ. මොකද පොඩි එකාට තේරෙන්නේ මම මලේ නෑ ගේම් එක ෂේප්. හරි. මලේ නෑනේ අම්මට පිස්සු දඬන්නේ. අම්මා දන්නවා මූගේ මේ පිච්චුන පිච්චිල්ල හැටියට මුගේ අනාගතේ කොච්චර අඳුරුයිද කියලා. ඒක අම්මගේ කෙලෙසේ. තාම පොඩි එකාට නෑ ඒක. අම්මගේ ජරා මරණ විතරක් නෙමෙයි දැන් පිටුන්ගේ ජරා මරණ අම්මටයි තියෙන්නේ. කලින් අපි මරණට අඬන්නත් උන දැන් ඊට පස්සේ වෙන එකකින් මලහමට අඬන්නත් වෙලා දැන්. දැන් අපේ රූපේ කැත වෙනකොට දුක් වෙන්න වෙලා දැන් අම්මට දැන් පුතාගේ රූපේ කැත වුණාම දුක් වෙන්න වෙලා දැන්. නමුත් පුතාට කිසි ජොලියක් නැහැ. එයා කිසි ගාණක් නැහැ. ඒ පුතා පුළුවන් තරම් පොඩි ළමයා සතුටින් ඉන්නේ මොකද ඌට ලොකු වුණාම ෂොට් එක හම්බ වෙනවා. කන්නඩි ඉස්සරහට ඌට කෙලියේ සෙනකොට කන්නඩි ඉස්සරහට ගියාම යකෝ මේ පිසාචයෙන් ඉන්නේ මිනිහෙක්කේ කියලා. නමුත් තාම ආවේ නැහැ. අර මලකෙවල් වල පොඩි ඌ අපි දැකලා දිනනවා. උන් හැම තිස්සෙම එහෙ දුවනෝ මෙහෙ දුවනෝ මිනිය බිමට පෙරලන්නේ නැති එක විතරයි. ඊට පස්සේ ඒක පොඩි ශිකුවක අල්ලගත්තලු මේ දුවනකට උන් අර මල් ලෙහිනේ ඉන්න තෝර බෙති අවලවල ඉන්නවා. ඊට පස්සේ අල්ලගෙන කිව්වලු hina වෙන්න එපා දුවන්න එපා පුතා අඬපන් කියලා අඬන්න කියලා අනිනවල ඇඟිලි. ඌ කොහොමද අඬන්නේ කියන්නේ? දැන් අපි ආතමලා මං ගිහින් බැලුවා මෑන් බුදි මම චෙරි චූටි මෑන් බුදි පෙට්ටියේ කට්ටිය අම්මලා අඬනවා මට කිසි ගාණක් නැහැ කිසිම ගාණක් නැහැ. නමුත් ආතත් එක්ක මම හොඳට හිටියා. ආත මට තමයි වැඩිපුර. ඊට පස්සේ මං ගිහින් මිනිහ පොඩ්ඩක් කිනිත්තලා බැලුවා. මෙයා නැගිට්ටොත් කිනිත්තුවාම මම දන්නේ ඔච්චරනේ. කිනිත්තුවම නැගිටිනවනේ. ඊට මම බැලුවා නැගිටින්නේ තදට කිනිත්තුවා. උඹලා කඩ වගේ අයියයි මේවා දැන්. බෝමලින් ගහලා. මට ඔබ තේරෙන්නේ නැහැ. නියපුතු පාර වැදුන අතේ. මම බැලුවා ආත බුදි. මම ගියා. එච්චරයි. යාතගේ මරණ එච්චරයි. මනින් මිනිස්සු අඬනවා මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් තේරෙනව නේද දුර්කට යුතු කෑල්ල මොකද්ද කියලා. සරලව. ඒ අපිට ඉතුරු වෙලා තියෙන මේ විශාල ලෝකේ. ඒ ලෝකේ ජීවත් වෙන මම මේ
කොහොම අපේ භවයේ නොවේද? මේ අපේ තණ්හාවේ විකාශනය වීම නොවේද? මේ අපේ ප්‍රපංච නොවේද? මොන જાතියෙන් හරි මේ මානසික අවුල අපි ලෙහුවොත් අර මේ මොකද්ද? අර නිකන් අර වඳ පීදිච්ච ගහක් වගේ. ඒ මේ ආපහු පළ හදන්න නැතුව ඒක එහෙම මැරලා විනාශ වෙලා යනවනේ. ඒ නිසා මේ ඇතුලේ තියෙන මේ හදාගත්ත කොටස අයින් කරගත්තොත් මොකද අපි මැරිලා යන්නේ මේ ওই මනෝමය ලෝකයකටම තමයි අපි යවෙන්නේ. ඔය හදාගත්ත ප්‍රපංචයක්ම තමයි අපි මේක අත්හැරකට අනික කියලා අල්ලගන්නේ මොකද්ද? ඕන්න ඔය අපි විසින් හදාගත් එකක්ම තමයි නැවතත් සොයාගෙන යාම වශයෙන් අල්ලා ගැනීම වශයෙන් මත්වීම වශයෙන් ආසව අනුසය භව උපාදාන කීකීද මේ යවෙන්නේ ඔය මානසික සංසිද්ධිය තමයි ඔය යවෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන අර්ථකථන ඊට පස්සේ අපි හිතාගෙන ඉන්න අර්ථකථන සෑහෙන්න වෙනස් වෙලා මේකේ මේ සියුම් අර්ථයකට එන්න ඕන. ඒ සියුම් අර්ථයට ආවට පස්සේ ඇත්තටම අපේ හදවත සෙලවෙන තරම් කැක්කුමක් එනවා. මොකද හේතුව මේක මේ පය ගහලා ඉන්න පොළොව විනාශ කරන්න හදන මිනිස්සෙක්. මේක කියන විදිහට නිවන් දකින්නවා කියලා කියන්නේ සිවිදිවි හානි කරගැනිලා ජීවිතුන් අතර ඉඳෙද්දි මිය යාම. මේ කියන කතාව ජීවිතුන් අතර ඉඳෙද්දි මිය යාම. එතකොට පිල්ලියක් ඉතුරු වෙනවා. එතකොට මිනිහා මැරෙනවා. ඇත්තටම නිවන කියන්නේ පණ තිබිද්දිම කරන්න ඕන දෙයක් කියලා තමයි දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චි කරති කියන්නේ. මේ ආත්මෙහිම අභිඥාවෙන් දැනගෙන මේක සාක්ෂාත් කර යුතුයි කියලා කියනවා. ඔන්න දැන් ප්‍රපංචයේ එක විශාල පැත්තක් අපි කතා කරගන්න ඉදුණා. තවත් එක වටයකින් ලෝකයේ සහ මා පරිහරණය කරන්නා වූ ලෝකයේ කියලා කතා කළාද? ගෑවිලා ගියාද? ගෙවිච්ච තැන කෙලෙසුණා කියලා මතක තියාගන්න. ඒ ලෝකයවත් මොකක්වත් නෙමෙයි. ඒ තමයි තණ්හාව. අතීත සංඥාව කියන්නේ මේක අතීත සංඥා ගොඩක් මේ දරුණු ගන්න උත්සාහ අතීත සංඥා වලින් හදාගත්ත එකනේ පරිහරණය වෙන්නේ. අතීත සංඥාව කල්ද සුද්ධ කියලා හොයාගන්න වෙලාවක් නැහැ අපිට. මොකද පරිහරණය වෙන්නේ මම දකින රූප මම අහන ශබ්ද කියලා හිතින් හදාගත්ත එකක් නේ. දැන් ওই කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙන්න අපිට. දැන් ওই කුරුල්ල කෑ ගහනවා ඇහෙන්නේ. ඔය විදිහටම හිතෙනවද වෙන කෙනෙකුට? වෙන කෙනෙකුටත් එහෙම හිතෙන්නේ. මම ඒකයි කිව්වේ දැන් පොඩි ළමයට අම්මා කියලා හිතෙන්නේ නැහැ. ඒ සයිනස් අපේ සංඥා ටික වෙන කෙනෙකුට නෑනේ. මොකද මම පරිහරණය කරන එක දැන් අපි මේ පොතේ පොදු සංඥාවක් වාහනයක් හෝන් එකක් ගහනවා. ඔව්. එතනක නාව වාහනයක් කියලා හෝන් ගහනවා. ඔව් එතකොට වාහනයක් අඳුරන්නේ නැති හෝන්යක් අඳුරන්නේ නැති මිනිහෙකුටත් මේ සද්ද ඇහුනොත් එයාට තවදුරටත් වාහනයක් හෝන් එකක් ගහන එකක් වෙයිද? කඩු දිනු ඇදගෙන ඒක විනාශ කරන්න දුවයිද? දැන් අර තියෙනවා එක්තරා දූපතක් මේ සෙන්ටිනන්ටල්ද මොකද්ද නමක් කියන්නේ දූපතේ. ඒ දූපතේ ෆොටෝස් වගේක් දාලා තියෙනවා හෙලිකොප්ටරයකට විදිනව හොගාලා. හෙලිකොප්ටරයකට විදිනව හොගාලා සංචාරකයෝ ගිහිල්ලා ඈත මුහුද තීරේ ඉඳලා බලන්නේ. ඇයි උන්ට තේරුම් ගන්න බෑ මේක බෝට්ටුවක් කියලා. මේක හෙලිකොප්ටරයක් කියලා තේරෙන්නේ නැහැ ප්ලේන් එක කියලා. කැමරා කරන්න පාත් කරනකොට කිසි ගාලා විදිනවා. නමුත් එයාට ඒක පෙනෙන ස්වභාවය හැබැයි. ශබ්ද ඇහෙන ස්වභාවය හැබැයි. නමුත් මේක අහසේ යන හෙලිකොප්ටරයක් කියන සංඥාව උට නැහැ. ඒක ඒගොල්ලෝ දන්නේ කිව්වම ඒක හරියට අපි දුම් පඹයක් කැටෙවුවා කියලා. අර කුරුල්ලෝ හිතන්නේ මිනිස්සු කියලා. වෙලේ පඹයක් කැටෙවුවාම කුරුල්ලා හිතන්නේ මිනිහෙක් කියලා. අනේ තමයි කිව්වේ. ඔව්. මේක මේ හැම දෙයක්ම අතීතෙන් ගත්ත නිසා අපි මේ ආඥාවක් මේ අල්ලගෙන ඉන්නේ. ඔව් අතීතයෙන් කියන්නේ අතීතයෙන් පවා එන්නේ කෙලෙසිච්ච එකන්නේ. ඒකනේ මම ඊයේ කිව්වේ තැම්පත් වෙලා තියෙන අනුසය. ඔව්. අනුසය විදිහෙන් තැම්පත් වෙලා තියෙන්නේ කොහොමද? මම ශබ්දයක් ඇහුවා. මම රූපයක් දැක්කා. මම රසක් දැනගත්තා. මම ගඳක් වින්දා. මම ස්පර්ශයක් ස්පර්ශ කළා. මම සිතුවිලි පරිහරණය කළා. ඒ පරිහරණය කරපිකේ වින්දනේ අපි තුල තැම්පත් වෙලා තියෙනවා. එතකොට අරමුණක් ආපු ගමන් ඒකද කියලා බලන්න යන ගතියක් අපේ තියෙනවා. එතකොට ඒ යන්නෙම අපි කෙලෙසිලා. එතකොට ඒක හඳුනගන්නෙම අසවල් එක කියලා අතීත සංඥාවකින් තමයි. නමුත් හඳුනගන්නේ අසුද්ධ චින්තා සමලේහි චින්තිතා. මේ කෙලෙස් සහිත හිතකින් තමයි මේක අඳුනා ගැනීම සිද්ධ කරන්නේ. ඒ අඳුනා ගැනීමේ පසුබිම තමයි මහ විශාල ලෝකයක් හැදිලා තියෙන්නේ.
සංඥාව කියන්නේ එක. කෙලෙස් කියන්නේ තව එකක්. ඒ කියන්නේ හදාගත්ත කොටස වෙනම එකක්. සංඥාව කියන්නේ තව එකක්. එතකොට ඒක ඇවිල්ලා ලෝක විවහාර මට්ටමේ තියෙන දේවල්. දැන් මේක පොතක් කියන එක ලෝක විවහාර මට්ටමේ තියෙනවා. නමුත් අපිට පොත කියන එකට අපි මේකට මේ ස්වરૂපයක් එක්තරා ගතියක් එකතු කළාම එතකොට විවහාරයේ ඉක්මවා ගිය වූ අපිට කිසිම හේතුවක් පිට ඇත්ත දකින්න බැරි 100% වර්තමානයේ පොතක් සහ අනාගතයේ තිබුණා හටගන්න පොතක් සහ අතීතයේ තිබිච්ච පොතක් කියලා කාලාත්‍ර තුනකින් අපේ හිත වැසී යනවා. මා දැක්ක පොතක් දැන් දකින්න පොතක් හිත දකින්න පුළුවන් පොතක්. එතකොට මා පරිහරණය කළා කිව්වහම හැමතිස්සෙම මේ සියලුම දේවල් නිත්‍ය සංඥාවට වැටෙන ගතිය අපිට නවත්තන්න බෑ. මොකද මම ඒක දැක්කා. මම ඒක වින්දා. මම ඒක පරිහරණය කළා. මම පරිහරණය කරපු කැඩි කැඩි ගියා. මොකද්ද කැඩි කැඩි ගිහින් තියෙන්නේ? බිදි බිදි ගිහින් තියෙන්නේ. මම පරිහරණය. ඒ නිසා ඒ අනිත්‍යයෙන් පවා නිවන් දකින්න බැරි වෙනවා. ඒ අනිත්‍ය පවා පිළිසිදු නැහැ. මොකද ඒ බලන අනිත්‍යයෙන් සිද්ධ වෙන්නේ හැම තිස්සෙම තමා දැකපු දේ ස්ථාවර වෙන එකමයි. එක පැත්තකින්. මොකද මම දැක්ක දේ මම ඇහුව දේ මම විඳ දේනේ. මම දන්නේ. ඒකනේ කෙලෙස් කියන්නේ. ඔව් අන්න ඒ කොටස පුරාණ සංඥාව සමග පටලවා නොගත යුතුයි. පුරාණ සංඥාව තියෙනවා. නමුත් පුරාණ සංඥාවත් එක කෙලෙස් තියෙනවා. එතෙන්ද පුරාණ සංඥාව අපි අඳුන අපි දැන් ඉදිරියට යනවනේ දැන්. ඔව්. අපි යනකොට එතන ඉඳලා අපිට පුරාණ වෙන්න ඉදිරියෙන් එන්න එපා. කෙලෙස් තුලින් සංඥා එන්න එපා. ඒකනේ මේ දිගටම ප්‍රපංචවද මේ කියන්නේ. ඔව්. අරමුණ එනකොට අරමුණට මල් ලිහිලා පාවඩ දාලා බාරගන්නේ පුරාණ කෙලෙස් සංඥාව. ඔව්. ඒ කියන්නේ ආසව අනුසය වලින් තමයි එනකොට මල් මාලි දාන්නේ. එතකොට එනකොටම ඇත්ත දකින්න බෑ. එතකොට මෙතන පිරිසිදු හරිය මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවනේ දැන්. අත ගහන්න පිරිසිදු හරියක් දෙන්නේ වේදනාවට එනකම් පිරිසිදුයි. වේදනාවට එනකම් පිරිසිදුයි. වේදනාවෙන් පස්සේ සංඥා හරිය කතා කරන්න එපා. වේදනාවට එනකම් පිරිසිදුයි. එතනින් එහාට සම්පූර්ණ ප්‍රශ්නේ ආකූල ව්‍යාකූල වෙලා යනවා. නූල් පැටලිලා යනවා. එතකොට අපිට හිතන්න එපා වේදනාවට එනකම් පිරිසිදුයි වුණාට ඒ පිරිසිදු බවවත් අපිට හොයන්න බෑ. මොකද අපි කියන්නේත් මොකද්ද? මේ බණ අහන අපි කවුද? මේ ප්‍රපංචයේම නියෝජන නෙමෙයිද? මෙතන බලු බල්ලෙක් නැහැ කියලා හිතන්නකෝ. අපි 3 දෙනා නිදිනවා නම් මෙතන 3 දෙනෙක් ඉන්නවා කියලා. 3 දෙනෙක් තියා මෙතන ඇවිල්ලා අබමල් රේණුවක දෙයක් නැති තැනක තමයි මේ මෙතන බණ කියන අයත් නැහැ, මෙතන බණ අහන අයත් නැහැ. එතකොට ප්‍රපංචයක් උත්සාහ කරනවා ප්‍රපංචයක් දැනගන්න. නමුත් ඒක අපිට තවදුරටත් ප්‍රපංච නෙවෙයි. උදේ දාන්නේ වළඳපු හාමුදුරු 3 දෙනෙක් මෙතන ඉන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. එයාට වටිනාකමක් එනවා. එයාට හිතන්න පුළුවන් කමක් එනවා. විතර්ක කරන්න පුළුවන් කමක් එනවා. එයාට පණ එනවා. එයාට ඇවිදින්න යන්න එන්න කන්න බොන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. එයාට කතා කරන්න, ප්‍රශ්න අහන්න, බණ කියන්න, පූජා පවත්වන්න, සක්මන් කරන්න, භාවනා කරන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. ඉතින් මේ මට්ටම ප්‍රපංචයක් කියලා බණේදි කිව්වට ඒක පුහුණුවට ගන්න බෑ. දරන්න බෑ. නමුත් අපි දැනගෙන තියාගන්නට ඕන මේ ජීවත් වෙනවා කියලා කලේ වෙන මොකක්වත් නෙමෙයි. මේ කෙලෙසයක් ක්‍රියාත්මක වීම. අන්න ඒ වගේ මහ භයානක මට්ටමක් තියෙනවා. ඒක දැඩිව ගැනීමක් නේ. ඒක දැඩිව ගැනීම අන්තිමට ඒක ඇහිල්ලා ඒකට තත්වාරෝපණයක් සිද්ධ වෙනවා. ඒක දැන් ස්ථිර බවක් මෙතන තියෙන්නේ. ස්ථාවර ස්ථිර බව කියන්නේ මම කියන එක ගොඩ නැගෙන. මම කියන එක ගොඩ නැගෙන ඒකට අවශ්‍ය කරන ආසව අනුසය අපි කල් ඇතුව අරන් ඇවිල්ලා තියෙනවා. ඔව් ඒක පෙර භවවල මේක මම කියලා පරිහරණය කරලා මේක ආපහු අරමුණු වෙනකොටම අපි මේ ආශ්‍රවයෙන් අනුසය මේ දෙවෙන් ආසව අනුසය දෙන්න උපකාරය පිට ආපහු මත් වෙලා මේක හදා ගන්නවා. ඒ හොඳයි මේ මාතෘකාව මතුවෙච්ච එක මම ඕකට තව මේ පැතිකඩකින් උත්තර දෙන්නම්, පැතිකඩ දෙකකින් උත්තර දෙන්න. එකක් තමයි මේ ලස්සන කතාවක් ඒක. ඔන්න සයින්න දාලාදී අර පංචතන්ත්‍රයේ තියෙන විද්‍යාධරයෝ කීප දෙනෙකුයි එන මෝඩයෙකුයි ගමනක් ගියා.
ව්‍යාග්‍රයෙක් ඉන්නවලු මැරිලා. ඊට පස්සේ අර මන්ත්‍රකාරයෝ කිව්වලු මට මූට පණ දෙන්න පුළුවන්. අපිට පුළුවන් මූට පණ දෙන්න කියලා. කොහොමද කියලා? මට පුළුවන් මූගේ ඇට කටු ටික එකතු කරන්න කිව්වා. ඇට කටු ටික ගාන්න පිළිවෙලට තියලා වෙල් ටිකක් මතුරලා ගැහුවලු. ඇට කටු ටික හා වුණාලු. ඊට පස්සේ කිව්වලු අනික් කෙනා මට මූගේ මස් ටික එකතු කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා මස් ටික එකතු කරලා මතුරලා වතුර ටිකක් ඉස්සලු මස් ටික එකතු වුණාලු. ඊට පස්සේ තුන්වෙනි කෙනා කිව්වලු මට මූට පණ දෙන්න පුළුවන් කියනකොට මෝඩය ගහගන්න නේද? මට මූට පණ දෙන්න පුළුවන් කියනකොට අර මෝඩයෙක් හිටියගේ උසුස් ගාලා ගහට රැක්ගලු. දැන් පණ දෙන්නේ මගේ උඩ කොටියෙකුට. උන්ට එච්චර ප්‍රඥාව තිබ්බට මේ ඇත්තට මොන කාර්යය අරු විපත මතකද? විපත මතකද? මේක කරු වෙලේ මතුරුලා ඉස්සලු පණාවලු පණාවක හතර දෙනාම ගෑවා. අරු ගයින්ද ඔය බේරුවා. මොඩ නෙවෙයි. ඔව් බලයකට ඒක මොඩ නෙවෙයි. ඔකට තව කතාවක් තියෙනවා. ඔන්න විස්මුණු කපන මිනිස්සෙක් හිටියලු. මූ මහරය 12 විතර වෙනකන් මේ විස්මුණක් කපලා. ඊට පස්සේ මුත්‍රා කරන්න වෙලා එළියට ගියාට පස්සේ මූ යකෙක් දැකලා බය වෙලා සීය නැතුව සෙම්ම දාගෙන වැටිලා. ඊට පස්සේ දැන් පහුවිදා උදේ දැන් කට්ටේලා පොඩි එකා ඉන්නවලු. පොඩි එකා පුතේ තාත්තා මොකක්ද ඊයේ රැකලේ? තාත්තා ඊයේ මාදවනාගේ විසමුණ කැපුවා කිව්වා. බලයියක වෙලා දෙන්නේ ඌට ගහලා දෙන්නේ මාදවනාව. අර මේ ඌම හදපු යකා ඌටම ගහලා. අර කතාවක් තියෙන ඌම හදපු යකා ඌට ගහපු යකාගේ. ඒ කියන්නේ ඌම යකෙක් හදලා ඒ මනසෙන් තමයි ඌ චූ කරන්න යන්නේ දැන්. ඊට පස්සේ වටවිට බලනකොට අර දවසම අරකම කරලා හිත ඉඳලා මූට දැන් යකෙක් පෙල්ල යකා ගහලා ඌ සෙම දාන් වැටලා එතන. ඒ නිසා මේ අපි විතර්කය භාවිතා කරලා අපි සංකල්ප ගොඩනගනවා තමයි. සංකල්ප ගොඩනගලා අර අන්තිම මොහොතේදී මේ සංකල්පයට පණ දෙන තැනදී අපිට අපිවත් නෑ බ්‍රේක් නෑ එතෙන්දී. හදලා ගොඩනගලා පණ දෙනවා. විතර්ක කරලා මම දැකපු රූපයක් බවට මේක කොහොම හරි පත් කරගන්නවා. පත් කරගෙන ඉවර වෙලා මේකට වාස්තවිකත්වයක් දෙනවා. මම කියලා ඒකට පණ දෙනවා. අර රූපේ නම් මේ රූපේ එහෙම නැත්නම් මේ ගහ කියලා ඒකට පණ දෙනවා. ඊට පස්සේ මම ගහක් දැක්කා. මම ශබ්දයක් ඇහුවා. ඊට පස්සේ ඔය කොටස මුල් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා කෙනෙක් ඉන්නවා අරක නොදක. ඔය කතාව. එතකොට කොච්චර අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩුවත් එයාට උපරිම යා ගන්න පුළුවන් වුණොත් යා ගන්න පුළුවන් වෙයි ආකින්චඤ්ඤායතන භූමියට. නැත්නම් කුසලයක් සිද්ධ වෙයි. නමුත් විපස්සනා සිද්ධ වෙන්නේ නැහැ. දැන් ස්ත්‍රියක්ව අරගෙන අපි අසුබ මෙනෙහි කරනවා. ස්ත්‍රියගේ කෙස්ලොම් නියද සම්මස් කියලා. ස්ත්‍රියගේ කෙස්ලොම් නියද සම්මස් කියලා මෙනෙහි කරන්න අර කාන්තාව කියන සංඥාවමයි ස්ථාවර ස්ථීර වෙන්නේ. එයාගේ මෙහිමයි කාන්තාවගේ මුල. ඔව්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විදිහට මේ ලොම් කියන්නේ කෙස් කියන්නේ ලේ කියන්නේ සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් නෙවෙයි. මොළය කියන්නේ ගෑනු මොළ පුරුෂ මොළ නෙමෙයි. ඒකට කියන්නේ මොළේ. උදාහරණයක් දෙනවා. අර මේ මොකද්ද එළදෙනක් අරගෙන කපලා තුම්මන් හන්දිය විකුණනකොට මහණෙනි මරද්දි හරක මරනවා කියලා තිබ්බට විකුණනකොට හරම් මස් හරකගේ හරම් මස් කියන සංඥාවට එනවා. එතකොට අර ඔක්කොම සංඥා හැලෙන්න ඕන. ඔන්න දැන් මම හිතන්නේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් මේ අපි මේ කතා කරන මේ ප්‍රපංචය ගොඩනගා ගැනීමේ එක්තරා පියවරක්. ගොඩනගා ගැනීමේ එක්තරා පියවරක් තමයි මේ විතර්ක කිරීම. විතක්ක ਵਿਚාරය ඉතින් අපේ ධර්මානුකූලව මේ පද දෙක එකටමයි සයින්නාස තියෙන්නේ. ඔව් ඒ දෙක වෙන් කරලා කතා කරන්න බැරි. නිකන් අර එකටම ඈඳිලා යන එකම පද දෙකක්. විචාරේ තියෙනවමයි. විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නත් පුළුවන් ඉතින්. විතක්කෙත්වා ਵਿਚාරෙත්වා පච්චා වාචම් බින්දති කියලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් වචනයක් පවා කතා කරනවා නම් විතක්ක කරලා ਵਿਚාර කරලා පසුයි වචනයක් එළියට දාන්නේ කියලා තියෙනවා. එතකොට දැන් අර පුරාණ මේ සාමාන්‍ය ලෝකයේ දැන් අපි නිකන් ඉන්නකොට අපිට නැද්දෝ. ඒ කියන්නේ දැන් අපේ විතරකේ ਵਿਚාරයත් එක්ක ඔව් දැන් එතන සාමාන්‍ය විද්‍යාව අපි කියමුකෝ දැන් කාම සංකල්පනාවක් කියන. එහෙමයි. ඒකත් එක්ක ਵਿਚාරයක් තියෙනකොට ඒකේ ප්‍රීති සුඛය එකක් තියෙනවනේ. මෙහෙමයි ස්වාමීන් කාමයට එක්ක ප්‍රීති සුඛ කියන දෙක යෙදෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ප්‍රීති සුඛ කියන එක දෙන්නේ නැහැ. ඒක අපි අවශ්‍ය නෑ. අපි වැරදි වශයෙන් ඒක ලොකු සතුටකුත් අපේකුත් තියනවා නේද? ඒකේ සවින්නාස ඇත්තටම දෙවීමක් ප්‍රීතිය විදිහට මේ වටහා ගැනීමක් තියෙන මනසේ. දෙවීම. ඒ කියන්නේ රාගය, කාමයේ කියන දේවල් වල තියෙන එක්තරා විදිහක දෙවීමක් ලෝකයා සම්මත කරගන්නවා ඒ සතුටයි කියලා. ඒ කියන්නේ කාමය පරිහරණය කරන කෙනෙක් කවදක්වත් මේ ධ්‍යාන වගේ මට්ටමක පිරිසිදු නිර්වද්‍ය සැපයක් තියෙනවා කියන එක කවදක්වත් අත්විඳලා නැහැ. අර කෙලෙස් එක තියෙන අපි හිතනවා මේ තණ්හාවෙන් එයා සතුටු වෙනවා කියලා. ඒ සතුටු වෙන්නේ එයා සතුටක් දකින්න ඒකේ. දැන් අපි මල් පූජා කරන මලක් පිළිත් කියනවා කියන්නේ. එහෙමයි. එතකොට මේ කුසල් සිතේ නිසා ඉන්න. කුසල් සිතේ අවුලක් නැහැ. එතන නෑ. ප්‍රීතිය එනකොට අන්න ලෝභ දේශ වලින් තොරව අන්න මේ නිර්වද්‍ය සුඛයක් හටගන්න බලනවා. ඒක ඇහිලා බොහොම නිවිච්ච ශාන්ත සුඛයක්. නමුත් රාගය වගේ එකකදී සම්පූර්ණයෙන් හිතත් කයත් දවන. දවන එකක් තියෙන. ගිනි ගුලිය ලොකු වුණත් පුච්චනවා. ඒක හඳුන් කූරු රොඩක් වුණත් පුච්චන එක පුච්චනවම තමයි. නමුත් ලෝකයා ඒක සම්මතයි, සැප සම්මතයි. ඒක හරියට තුවාලයක් කසන මිනිහා කසනකොට එන වේදනාව සැප විදිහට සම්මත කරගත්තා වගේ දෙයක්. වෙනකොට අතුරු වෙනවා. ඒක දන්නවා. ඒ වගේ නෝට නමුත් අර ඉතින් බුදුන් වදිනකොට තියෙන කුසල් චේතනාවේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය නෙමෙයි. අරක වේද දවන ස්වභාවය. වන ස්වභාවය කියන්නේ වේද. ඔව් ඒක කාප සපයක් කියලා. ඒක බලසේ මනසේ අර ඇදගත්තු ස්වභාවයක් පමණයි. ඔව් අර කතා කරේ අර එක දවසක කාමයේ යෙදෙන කෙනා ඇති වෙන්න ඊළඟ දවසට ආයෙ අලුත් නිර්මාණයක් එයා හිතේ තියාගන්නවා කියන්නේ. එහෙමයි. එතකොට ඊළඟ දවසට ආයෙ එකක් හිතනවා කියන්නේ. එතකොට එයාට අලුත් දේ හැම වෙලේම එයාට ඒක නැවතීමක් නැහැනේ. ඔව්. එයා හැමදාම දැන් අතෘප්ති කරයි. මේකයි. එතකොට එයාට එක මානසිකත්වයෙන් තමයි මේ ඒකයි මම අර මම මේ උපමාව කියන්න බෑ කියලා පාර රෙකෝඩ් එකේදී මම කිව්වේ. පළවෙනි සැරේ ගෑණිත් එක්ක බුදියන එකාට ඒ ඌ එන්නේ මෙන්න ඒක මොකක් කරේ පොඩි මදිකමක් අවුලක් තියෙන ඒක හරි ගියේ නෑ මට ඊළඟ සැරේ හරියට කරගන්න පුළුවන් ඒක. ඊළඟ සැරේ ඔච්චරම තමයි. එක ගමනක්වත් උට හරියට කරගන්න හම්බෙන්නේ නෑ මේක. ඒක හරියන්නේ නැත්නම් අල්ලපු ගෙදර හෝ වේවා විතර සල්ලි දීලා හරි කමන්නේ. අර ඒ විදිහට මේක මහා ව්‍යාප්ත වීමක් තියෙන අර බලාපොරොත්තු වෙන එක ගන්න බැරි කතියකුත් තියෙනවා. ඉතින් අර මිනිස්සු කරන්නේ මොකද්ද? අර හිත දවන, කය දවන කාමෙන් මිනිස්සු සතුටු වෙනවා. ඒ මානසික සතුටක් ගන්නවා. ඒක හරි ෂෝක් දෙයක්. මොකද ඒ හරියදී සම්පූර්ණ කාම මට්ටමේදී එයා මත් වෙලා ඉවරයි. හිතින් එනම සතුටක්. ඒ එන්නේ හිතින් අර කෙලේ අවිද්‍යාව නිසා මේක හරි හොඳයි කියලා අවිද්‍යාව නිසා හදාගත්ත සතුට. ඒකට ප්‍රීතිය කියලා මොන જાතියවත් කියන්නේ. නමුත් ලෝකයා සම්මතයි ඒක ප්‍රීති කියලා. නමුත් ඇත්තටම නිර්වද්‍ය වෙච්ච ප්‍රීතියක් තියෙන්නේ කාමයක් නැති තැනක. ඒ කියන්නේ කුසල් හිතක තියෙනවා. නමුත් මේ කුසල් හිතේ තියෙන ප්‍රීතිය, කුසල් හිතේ තියෙන කාමය ඒකට සමාදම් වෙන්න තරම් මේක තමයි පස්සද්ධිය කියන්නේ. මේකට තමයි විවේකී කියලා කියන්නේ. කියලා මේ ඒකට සමාදම් වෙන්න තරම් මානසික මට්ටම බණ භාවනා කරන යෝගාවචරයගෙත් නැහැ. ඒ සයින්නස මේ භාවනා කරලා හිත පොඩ්ඩක් තැම්පත් වෙච්ච ගමන් පට්ට බෝරින් කියලා නැගිටලා යන යෝගාවචරයම. මෙච්චර කිවල් දොරල් අත්තර දාලා මහාන වෙනවා. ඊට පස්සේ කැලේකට එනවා. පන්සලත් අත්තර දාලා. ඊට පස්සේ කැලෙත් අමතක කරලා හයට එනවා. හයත් අමතක කරලා ආනාපානට එනවා. ආනාපානෙත් එක්ක ඉන්නකොට ඒක කම්මැලි කියලා මිනිහා එක්ක බුදියන එක නැගිටලා යනවා. එයි අපේ හිත බාර ගන්න කැමති නෑ. එයා හිතන්නේ ඒක මෙතන සැපයක් තියෙන්න බෑ. සැපයක් තිබ්බොත් තියෙන්න ඕනේ කාමයේ කියලා. සැපයක් තිබ්බොත් තියෙන්න ඕනේ කාමයේ කියලා. ඉතින් ඒ නිසා මේ කාමයේ විතක්ක තියෙනවා, කාමයේ ਵਿਚාර තියෙනවා. නමුත් අර අපි කතා කරන මේ අර ප්‍රීති කියලා අපි අර ධ්‍යාන වලින් කතා කරන ඒ ප්‍රීතිය නොවේ තියෙන්නේ. නමුත් මානසික සතුටක් නැතුව නොවේ. ආස්වාදනීය සතුටක් තියෙනවා. ඒ ඉතින්ට මේ අර ප්‍රීති කියන අර අපි කතා කරන ප්‍රීති කියන එක නම් මේ වැටෙන්නේ නැති පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදු වෙච්ච අලුතම මට බෑ බණ කියන්න කියලා. මට හරි කලන්තේ කියන. සෑම බුදුරජාන් වහන්සේ නමකටම ඕක හිතෙනවා. ඒක කියනවා ආලේ රාමාකෝ පනායම් පජා. මේ ප්‍රජාව
තණ්හාවේ ඇලී පවතී. අන්න බලන්න තණ්හාව කියන කොච්චර කටුක දුක් ගෙන දෙන එකක් වුණත් ඒ මොහොතේදී හිතත් කයත් දෙවුණත් ඔහු ඒකේ ඇලිලා පවතිනවා කියනවා. ආලේ රාමාකෝ පන ආලේ මේ ඒක ඇදිලා පවතින ආලේ රාමා ආලේ රතා ඒකේ ඇලිලා ඉන්නවා කියලා කියනවා. ආලේ සමුදිතා තණ්හාවෙන්මයි සතුට වෙන්නේ කියලා කියනවා. එතකොට මේ ඇලුණු සතුටු වෙච්ච ಗುಣ කියන ගතියක් මේ තණ්හාවේම සත්‍යයේ හිතේ තියෙනවා කියනවා. ඒ නිසා මා විසින් අවබෝධ කරගත්තා වූ සූක්ෂම වූ ධර්මය මේ ලෝකයට දේශනා කරන්න ගියාම ඒක මට වෙහසයි. ඉදප්පච්චේතා සංඛ්‍යාත පටිච්චසමුප්පාදයත් නිවනත් මේක ලෝකෙට දේශනා කරන්න ගියාම පුදුම වෙහසයි කලාන්තේ කියලා කියනවා. කියලා බුදුහාමුදුරුවෝ පස්සට යනවා කියලා කියනවා. ඒ නිසා මේ අපි මේ දේශනා කරන ධර්මයේ වුණත් ඇත්තටම මේ අපි මේ සාකච්ඡා කරගන්න හදන ධර්මයේ වුණත් හරියටම තැනට යනකොට සාමින්නාස සුබ ලකුණක් විදිහටයි මම දකින්නේ මේක සැකයක් ඇති වෙනවා කියන එක. ඒකේ ලකුණක් තියෙනවා. හරියටම වදින්න ඕන තැනට වැදුනා. අපි මල්ලේ දාලා ඉබ්බෝ දාලා ලොක් කරගෙන ඉන්න කොටස තියෙන්නේ. හරියටම දඩක් ගාලා අර ලෝකයේ කියලා අපි අල්ලගත්ත කොටසට හෙන ගැහුවා වගේ අකුණු පාර වගේ මේ දහම් කොටසකින් වැදිච්ච ගමන් අන්න ඉස්සිලා එනවා. හිතට මහා විතරකයක් මහා මේ ඒකට කියන දීර්ඝායුෂ්ක දෙවිවරු මේ මොකද්ද මේ කම්පැනිටපත් වෙනවා කියලා බුදුගහමඳුර බුදු වෙනකම් බලන් හිටියා. බලන් හිටියට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මොකද්ද මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි. මේක කැඩෙනවා බිඳෙනවා කියලා දේශනා කරනකොට දෙවිවරු කියනවලු අන්න භාග්‍යවතුන් වහන්සේ අපි මැරෙනවා කියලා කියනවා කියලා. මොකද ඒගොල්ලෝ හිතන් හිටියේ අපි මැරෙන එකක් නැහැ ඊය කියලා. අන්න ඒ වගේ. එතකොට මේ ওই විතක්ක අර ආපවර කතාවට ගියොත් විතක්ක ਵਿਚාර කියලා දෙකම අපි ගොන්නම් ගන්න පුළුවන්. විතක්ක ਵਿਚාර කියන මේ දෙක එහෙම නැත්නම් මේ විතර්ක කිරීම හරහා විතක්ක කියන පදේ ගමු. ඒ කියන්නේ මේ අපි මනසේ කරන එක්තරා විදිහක මේ දෙඩවිල්ලක් කියලා කියන්න පුළුවන්. සිතින් හිතීම. මේ සිතින් සිතීම හරහා අපි විශාල සංකල්ප හදා ගන්නවා. විශාල සංකල්පයක් හදාගෙන ඒ හිතන හරියට කෙලසිලා අවසාන මට්ටමකට එනකොට අපිට මේක මඤ්ඤණාවක්. එහෙමත් නැත්නම් ප්‍රපංචයක් කියන මට්ටමට ඒක යනවා. ප්‍රපංචයක් කියන මට්ටමට ඒක යනවා. එතකොට වෙන්නේ මම ඉන්නවා. මම පරිහරණය කරපු අරමුණක් තියෙනවා. එතකොට මේ තමයි වලිගේ හරිය. එතකොට මේ ලෝකයේ පිළිබඳ ප්‍රපංච කලා කියන ගණේටයි වැටෙන්නේ. එතකොට අපි පරිහරණය කරන්නේ අර ඇහැ රූප චක්කු විඥාන ලෝක නෙවෙයි දැන්. අපි දැන් පරිහරණය කරන්නේ අර ඇහෙන් චක්කු ලෝකයෙන් චක්කු ලෝකෝ කියලා කියන්නේ ඒ චක්කු ලෝකයෙන් අර ආපු වේදනාවට ඒ වේදනාවට මුල් කරගෙන අපි හටගන්න අපේ සංඥාවක් තියෙනවා. අපි එක කලින් කතා කළා. ඒ සංඥාව දැන් මම කලින් කිව්වා ඒ සංඥාව කෙලෙසිලා. සංජානාති කියන දැන නිත්‍ය සුඛ සුභ ආත්ම විදිහට තමයි ගන්නෙ. මොකද අරගෙන තියෙන්නෙම පුරුදු වෙලා තියෙන්නෙම ඒ විදිහට අරගෙනම. දැන් මේකේ දැන් මෙතෙන්ට අපි ගොත තේ එකක් ගේන කියලා. එනකොට අපි කතා දෙකක් නෑ අපි හිතන්නේම තේ එකක් ගෙනාවා කියලාමයි සහ ගේනවා කියලාමයි. ගේන කොට රැවටිලා ගේන්න කල්ලු රැවටිලා. සමහර විට සාමින්නාස කිරි හැදුවා වුණොත් හරි පුදුමයි ඈ. ඊට පස්සේ ඇස්සර්ල බලනකොට සුදු පාට නෙමෙයි කියලා ගිහිල්ලා ටී එකේ හැප්පිලා හරිමිලා මේක තේ එකක් කරගෙන අන්න එතනද සංඥාව විකෘති කරගන්නවා කොහොම හරි. නිත්‍ය සුඛ සුභ වලින් මේක සංඥාව විකෘති කරගන්නවා. ඊට පස්සේ තමයි මේ විතර්කණය කියන එක එන්නේ. මේ මනසේ වේගයෙන් සිද්ධ වෙන දේවල් මේවා. ඊට පස්සේ මේක අර විදිහට නිත්‍ය සුඛ සුභ විදිහට හෝ අරගෙන ඊට පස්සේ මේක මානසික විතර්කයක් බවට පත් වෙලා අවසාන හරියදී හිතින් හිතලා හදාගත්ත මම සහ තේක කියලා එකක් තියෙනවා. මම සහ තේක කියලා එකක් කියනවා. එතකොට ඒ පුද්ගලයා එහෙම හදාගන්න ප්‍රධානම හේතුවක් මොකද්ද? ඒ විදිහට ප්‍රතිනිර්මාණය කරගන්න දෙයක්. ප්‍රධානම හේතුවක් තමයි එයාට පිහිටා සිටීමේ භූමිය විදිහට එයාට සංඥාවක් විද්‍යමාන වෙනවා. ඒක තවදුරටත් සංඥාවක් නොවේ එයාට. තවදුරටත් සංඥාවක් නෙමෙයි ඒ මතින් අතන්දරයක් ගොඩ නැගීමට තරම් ශක්තිය ඇති
භූමියක් වගේ දෙයක් එයාට. ඊට පස්සේ තමයි අර පරණ කෙලෙස් ධර්ම වලින් විතර්කයට ලක් කරලා අවසානයේ මහා ප්‍රපංචයක් දක්වා බැහැගෙන යන්නේ. ප්‍රපංචයේ බැස්සායින් පස්සේ ඒ මනුස්සයාට ඇත්තක් නැත්තක් පේන්නේ. ඒ ප්‍රපංචයේ බැස්ස හරිය කොයි වගේද කියලා අපි කියනවනම් ඒක සාමින්නාස මෙන්න මේ වගේ කියලා කියන්නේ. මේ අපිට ඇහැට පේන්න දකින්න තියෙන මේ මට්ටම මේක මෙසේමයි. නමුත් එතකොට රහතන් වහන්සේට මේ මට්ටම නැද්ද කියලා කෙනෙක් අහයි. නමුත් ඒක එහෙම නොවේ කියලා කියන්නේ ඒ අත්දැකීම නැත්නම් කොහොමද කියන්නේ? මේකෙන් කෙලෙස් වෙන් කරලා 100% මේ අරමුණෙන් තණ්හාමාන දිට්ටි පෙරුවට පස්සේ මේක පෙනෙන්නේ කොහොමද කියන එකට අර්ථකථනයක් දෙන්න රහත් වෙන්න ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ අර්ථකථනයක් දෙනවා. මහණෙනි මා ඇසින් දැකිය යුතු රූපයක් ඇතැයි නොහඟි. ඇහෙන් රූප දකින්නවා කෙසේ වෙතත් ඇහෙන් බලන්න රූපයක් තියෙනවා කියලාවත් මං හිතන්නේ. ඉතින් එහෙම තියෙනවා කියලා හිතන්නේ නැති කෙනෙක් මේ මම පෘථුවියෙන් කියලා මා පෘථුවිය මතය පටවින් මඤ්ඤති පටවින් තෝ මඤ්ඤති කිය පටවියා මඤ්ඤති කී දැන් මෙහෙම ගන්න තියා අඩුම තරමේ අතන රූපේවත් අරගෙන නැහැ. අඩුම තරමේ ඇහැට පේන මෙතන ඇහැට පෙන්න රූපය ඇතැයියයි කියන තැනවත් අරගෙන නැහැ. ඒ නිසා දහම් කැඩපත හරහා අපිට කියන්න පුළුවන් මේ පරිහරණය කරන එක නම් තමයි ඔය කියන කෙලෙසේ. වෙන කිසිවක් නොවේ. නමුත් අරකට 100% අර්ථකථනයක් දෙනවා කියන එක මහා පුදුමාකාර මේ අපහසුතාවයක්. ඒකට දෙන්න පුළුවන් කියන්නේ අපි තුන් දෙනා වැඩේ කරගෙන ඉවරයි නා. ඒ කියන්නේ අපි රහත්. එහෙම වුණොත් ඉතින් ඒ නිසා මේ ඒක පරම ගම්බීර මට්ටමක් මේ මමයව ඉවත් කරනවා කියන එක නම් ඒක සෙල්ලම් සිද්ධියක් නොවේ. මම ඉවත් කරපු රහතන් වහන්සේලා පවා මම එනවා මම කනවා මම ඉඳ ගන්නවා කියලා කතා කරනවා. දැන් මේක අහන් හිටිය දෙවි කෙනෙක්. ඒ දෙවියන්ට මේක දැන් ප්‍රශ්නයක්. දෙවියෝ ගිහින් භාග්‍යවතුන් වහන්සේගෙන් එවුවා අර රහතන් වහන්සේලා මම යනවා එනවා කනවා බොනවා කියලා කතා කරනවානේ. ස්වාමීන් වහන්සේ මේ මොකද්ද මේ? භාග්‍යවතුන් දේශනා කළ වෝහාර මත්තං සෝ වෝහරය. විවහාර මාත්‍රයක් සඳහා විවහාර කරනවා ඉච්චරයි. අපිට විවහාරයට පණ ඇවිල්ලා. අල්ලගෙන අපි ඒක. දැන් හඳේ හාවා චිත්‍රයක් කියන එක අපිටනේ. පොඩි එකාට ඒක හාවෙන්නේ. ඔන්නෝකයි ප්‍රශ්නේ. මිරිඟුව කියන එක මුවාට වතුර. අපිට මිරිඟුව. දැන් කටුකුරුන්දේ ආමඳුරෝ කියනවා අපි මේ කතාව කියලා මුවාට තඩි බානවා. නමුත් ඇත්තටම අපිත් එහෙමලු. මුවාට වතුර යම්සේද මට මේ රෙකෝඩර් එක එසේ. මට මේ තේ එක එසේ. මට ඔබ වහන්සේ පේන්නේ එසේ. මේ ගස් කොළන් පේන්නේ එසේ. මේ විදිහට මිරිඟුව වතුර වෙලා අපි ඔක්කොටම. අන්න එක තමයි කිව්වේ මේ හැම අපි සංඥාවෙන් අල්ලගෙන ඉන්න දේවල්. ඔව්. ඒ කියන්නේ මේක සංඥාවෙන් අල්ලනවා වගේම මේ සංඥාව අල්ලගෙන ඉන්නේ. සංඥාව අල්ලගෙන ඉන්න අර ආසේ අනුසේ ධර්ම වලින්. ඒකට අපි පණ දීලා. ඒකට අපි මේ තණ්හා මාන දිට්ඨි වලින් මේක මේ පණ ගන්නවල අරගෙන තියෙනවා. ඒක ඇහිලා තණ්හා මාන දිට්ඨි තණ්හා මාන දිට්ඨි තමයි. නමුත් ඒ ප්‍රපංචය කියන එකෙන් මේක ප්‍රපංචිත වෙලා අන්තිමට මේක ප්‍රපංච පාලි වචනයක් තියෙනවා ප්‍රපංච සංඥා සංකා කියලා. ඒ කියන්නේ ප්‍රපංච සංඛ්‍යාතයකට වැටෙනවා ගිහිල්ලා. ඒක හරියට මිදුල අතු ගන්න වෙන්නේ. තනිකර මිදුල අතු ගන්නවමනේ. අන්න ඒ අය හරියටම වැටිලා අපි. එතකොට අපිට දැන් අතු ගන්නවා කියන්නත් පුළුවන්. ඉස්සර අතු ගාපු ඒවට ඔක්කොටම පණ එන්න පුළුවන්. ඒ වගේම හිතත් කොළ වැටේවි. ඒ නිසා ගසුත් කපයි හිත අතුත් ගන්න. එතකොට ඒකට සම්බන්ධ වෙච්ච තව සංකල්ප ඉවරයක් කරන්න බෑ. ඊට පස්සේ දැන් අපි මේ දානශාලාව හදන්න ඉන්නවා. ඊට පස්සේ ඒ ගහ දානශාලාවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේක කැඩිල්ලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ බාස්ට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ගල් ගඩොල් වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ රජයේ සිමෙන්ති හංගලා කියනවා. ඊට පස්සේ බඩු නැහැ දැන් ඊට පස්සේ. ඊට බඩු ටික හම්බෙනවා කියනකොට සල්ලි නැහැ ඊට පස්සේ. සල්ලි තියෙනවා කියනකොට ආයි බාස් නැහැ ඊට පස්සේ. අන්තිමට බලලා යනකොට අතු ගාපු එකේ හිටියේ අන්තිමට නැවතිලා තියෙන තැන අපිටවත් හොයන්න බෑ. බිල්ඩිම හදලා චෛත්‍ය හදනකම් හොයන්න බෑ. බිල්ඩිම හදලා චෛත්‍ය විවුර්ත කරනකම් හොයන්න බෑ.
මම කියන්නේ මේක තමයි බුදුරජාණන් කිව්වේ මේ උඹලා මේ පැටලෙලින්නේ කියලා. නූල් බෝලේ පැටලුවා වගේ. මේක පැටව ගහනවා. සංකල්ප පැටව ගහනවා. දැන් මට හිතෙන ටික ඔබ වහන්සේට දෙන්න, ඔබ වහන්සේට මේ සවන දෙන්න. දැන් මට අතු ගන්න හිතෙන සමහරවිට බත් එක්ක ගහලා වෙන්න ඇති. බින කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් නේද? දැන් උයලා වෙන්න ඇති. ඒ ඉතින් තව කෙනෙක් හිතෙන්න පුළුවන් අතු ගන්නවා නේද? කොළ ටිකක් වැල්ලා තිබ්බා ඒක හොඳයි. මේ මිදුලෙත් ටිකක් තියෙනවා. ඒ ටික මෙහෙම කරා මෙහෙම. තව කෙනෙකුට හිතෙනවා මේ අතු ගන්නකොට ඊ අතු කකා ඉන්නකොට අර කුණ කට්ට හිටියානේ මේ අම්බෝ ආ ඉන්නවද දැන්. එක එක්කෙනා එයා කුණ කට්ටගෙන් ගිහිල්ලා ඊට පස්සේ තව ඒකට ගිහිල්ලා තව ඒකට ගිහිල්ලා තව ඒකට ගිහිල්ලා කොහෙන් කොතන අවසන් කළා අන්තිමට අර කැකිලි රජුගේ නඩු තීන්දුව වගේ. මොකද්ද කේස් එක? ගියක් කඩා වෙලා. අර කොහෙවත් යන මුදලාලියක මරනවා. ඒ වගේ අන්තිමට අපිට සිහිය උපදිනකොට එක්කෝ මේ අතු ගානක මුල් කරගෙන රජයට හරි බැලලා තමයි නවතින්නේ. එතින්දි සිහිය ආවත් ලොකු දෙයක් අර කවුද අපේ ස්වාමීනාසනමක් කියන භාවනා කරනකොට හිත පිට යනවලු. ඒ හිත පිට ගියාම දැනගන්න ඕනේ අද භාවනා කරලා හිත පිට ගියාම සමහරව දැනගන්න හෙටලු ඒක. අද හිත පිට ගියාම දැනගන්න ඕනේ අද කියලා. සමහරව දැනගන්න ඒක හෙටලු. එච්චර කාල හිත පිට ගිහින් දිනන මෑන් දන්නේ නැහැ. ඒ විදිහට ප්‍රපංචයේ තියෙනවා අර අතනින් නවත්ත ගන්න බැරි වුණොත් වේදනාව විඳින තැනින් ඒ වේදනාවට අදාළ එතන ඒ නාම රූප ධර්මයක් මෙතන විඥානය සහ නාම රූප ධර්මයාගේ පැවැත්ම මේක මෙතනින් විපස්සනාව අධිගමනය කරන්නේ නැතුව එතනින් නවත්ත ගන්න බැරි වුණොත් මුලින්ම සිහිය මුලින්ම මෙතෙන්ට සිහිය උපදිනකොට ප්‍රපංචය වැඩෙන්නේ නැහැ කියලා කියනවා. අර දෙවි කෙනෙක් ඇහිලා කියනවා සවන්ති සබ්බදී සෝතානං කි නිවාරණ. මේ හැම තැනම මේ තෘෂ්ණාව නැමැති සෝතස ගලාගෙන යනවා. මේක කොහොමද නවත්තන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා සතිතේසං නිවාරයන්. සිහියෙන් ඔහු වේ ගලාගෙන යන තෘෂ්ණා දියවැල් සියල්ලම නවත්තනවා. තෘෂ්ණා ගංගාව නවත්තනවා සිහිය. පඤ්ඤා යේතේ පිටියරේ. නුවණින් එය කපා හරිනවා. සම්පූර්ණයෙන් වියලවා හරිනවා කියලා භාග්‍යවතුන් දේශනා කරනවා. එහෙනම් සිහියෙන් බ්ලොක් කරගන්න ඕන ප්‍රපංච මේ විශාලට මෙහි හැදෙනවා. මෙතනින් ඇහිලා ඔහොම නෙවෙන්නේ. ලොකු වෙලා යන්නේ. මෙතනින් බ්ලොක් කරගන්නව බැලුම් බෝලි බිම්බෙන්න දෙන්නේ නැහැ. පැතිරලා මුල් අතු ඉති යන්න දෙන්නේ නැහැ. විශාල ගහ හැදෙන්න දෙන්නේ නැහැ. මෙතනින් බ්ලොක් කරලා එතෙන්ට සිහි නෝන සතිපට්ඨානෙ පවත්තලා ප්‍රඥාවෙන් එතන තියෙන නොදැනුවත්කම එතන තියෙන මුලාව දුරු කරලා දැම්මට පස්සේ අර විශාල ප්‍රපංච ගොඩනැගීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇල්ල මොකද කියන්නේ තව පැහැදිලි දැනක් තියෙනවා. එහෙනම් මම තේබුණා. මේ අපි දැන් නවත්ත ගන්න යෙදුනා මොකද්ද මේ සංඥාව ගාවට අපි ආවා හෙන ලෝකේ වටේ වටයක් ගහලා තමයි ආවේ. එතකොට දැන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අර කලින් සාකච්ඡා වලට වඩා දැන් මේක අමුතු පැතිවලට යමින් සුද්ධ වෙනවා. අපි ප්‍රපංච ගැන කතා කරනවා, ආසව ගැන කතා කරනවා, අනුසය ගැන කතා කරනවා, සංඥා ගැන කතා කරනවා. මේ ගොඩක් දේවල් ගැන කතා කර යනවා. ඉතින් හරියම වැදගත් මේ සූත්‍රය හිමින්සරේ පැහැදිලි කරගත්තොත් මම හිතේ සූත්‍ර ධර්ම වලින් විශාල ප්‍රමාණයක් අපි ආවරණය කරගත්තා කියන සතුටට එනවා. ඉතින් මම නවත්තපු දැන ඉඳන් නැවතත් ඉදිරියට තව ටිකක් කතා කරන්න කැමතියි. ඒක තමයි මේ දැන් අපි කොහොම හරි කැරකෙයිලා අපි ආවා වේදනා ධර්මයට එනකන් ආවා. අපි එතන අපි කිව්වා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යම් වේදනා ධර්මයක් විඳින අවස්ථාවේදී එතෙන් අපිට යම් කිසි සුද්ධ භාවයක් අපිට මනවන්න පුළුවන්. ඒක එතන වේදනා කියන එක අරගෙන කතා කරන්නේ මම ඒක කියන්නේ අභිධර්මයේ ඉගෙනගෙන මේක පටලවා ගන්න මෙතන වේදනා සංඥා චේතනා ආරම්භ සර්වචිත්ත සාධාරණ කීකේ දැන් එතන පටලවන්න යන නාකයි අභිධර්මයේ දැනගත්තා කියලා මේ කතා කරන්නේ දීපංච විඤ්ඤා අරමිය කීකේ ගන්න ගියොත් දැන් එතන ආය පටලවා ගන්න නාකයි අභිධර්මයේ හොඳයි පටලවා ගන්නොත් නරකයි. ඒ නිසා මෙතෙන්දී මේ කාරණාව තේරුම් අරගෙන අභිධර්මයට දාගන්න එකයි තියෙන්නේ. එතන වේදනා කියලා ගත්තේ ප්‍රකටාර්ථය. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ රියැක්ෂන් එකක් ගොඩක් වෙලාවට අපි ප්‍රතිචාරයක් ගොඩක් වෙලාවට දක්වන්නේ වේදනාවකටමයි. මේ වේදනාවට ප්‍රතිචාර දක්වන්න එක හේතුවක් තියෙනවා. මේ වින්දනයක් මුල් කරගෙන මේ සසර පැවැත්ම පවත්වන නිසා. අපි ඊයේත් කතා කළා මේ සංසාරයේ සත්‍ය ගමන් කරන්නේ මේ සැප වින්දනය මුල් කරගෙන. සැප විඳින්න ඕනේ. දුක් මේ මොකට කියනවා ජීවතු කාමෝ න මරිචු කාමෝ. ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති.
එතකොට මේ සත්‍යයේ එක්තරා ස්වરૂපයක් ඒක. එතකොට මේ වේදනාව එනකොටම මේකෙන් සැප විඳින්න පුළුවන්ද කියලා බලන ගතියක් අපේ තියෙනවා. එතකොට මම ඊට කලින් පැහැදිලි කිරීම වලදී මම කතා කළා ඒ වේදනාව කියන එකේදී අපිට හම්බ වෙන අමිහිරි අත්දැකීමක පවා අපේ හිත පිනවීමක් සිද්ධ වෙනවා කියලා. ඒ පිනවීම සිද්ධ වෙන්නේ ඇත්තටම කොහොමද කියන එක ඊයේ චුට්ටයි කතා කළේ. අද අද කතා කරනවා මේකේ මේ පටවින් අභිනන්දති කියන කොටසට අදාළ වෙනවා. මොකද අනිත් ටික මම තාම කතා කරලා නැහැ. ඒක කතා කරන්නේ අමාරු ටිකකින් අපි මේ වටෙන් අල්ලගෙන යනවා. මේ එතකොට මේකේ හිත පින වෙනවා කියන එක තමයි අභිනන්දනය කියලා කියන්නේ. වෙන මොකක්වත් නැහැ. නන්දති අභිනන්දති කියලා ඔම තිබ්බට අභිනන්දනය කියන්නේම මේ හිත අපිට වර්තමානයෙන් තේරුම් ගන්න වෙන්නේ මම සතුටු වෙනවා කියන තැනින්. නින්ද ගියාම අභිනන්දති නෑ. මට මතකයි අපේ සමහර ස්වාමීන් වහන්සේලා කමඨහන් දේශනා පවත්වද්දී කියනවා නින්ද කියන්නේ මහා අමු මෝහයක් කියලා. නින්ද කියන්නේ මෝහයක් නොවේ. ඒකට බලන්න චූල සත්‍යක කියලා සූත්‍රයක් තියෙනවා. මම හිතන්නේ චූල සත්‍යක සූත්‍රේ. චූල සත්‍යක සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේගෙන් නින්ද ගැන අහද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යකයේ නින්ද මම සරාගයි කියා දේශනා නොකරමි. නින්ද මම සමෝහයි කියා දේශනා නොකරමි. සදෝසයි කියා දේශනා නොකරමි. රාග දේශ මෝහ වලින් තොර මට්ටමක් නින්ද කියලා කියන්නේ. නින්ද කියලා කියන්නේ මේ රාග දේශ මෝහ වලින් තොර මට්ටමක්. නින්දෙන් නැගිටිනකොට නැගිටින්නේ කවුද? මම. බුදියේ මම නැගිටින්නේ මම නැගිට්ටා කියන්නේම මගේ තියෙනවා පිනවීම. ඒ පින වෙනවා කියලා මේ අපි කතා කරන්නා වූ මේ අර්ථය අපි මේ කියන ඇලෙන ගැටෙන ස්වરૂප දෙකට පොඩ්ඩක් ඊට වඩා ගැඹුරු අර්ථයකින් අපි කතා කළේ. මම සතුටු වෙනවා කියන තැන අර මම කිය මිනිසුන්ට බනින්න ආසයි. දඩේමේ යන එක දඩේමේ යන්න ආසයි. විඩි දීලා සත්තු මරන එක ඒකට හරි ආසයි. බොරු කියන එක බොරු කියන ගල් පැලනවා මේක ලක්ෂ ගාණක් එනවා ප්‍රේම එකවත් වටින්නේ නැහැ එච්චර. ඒක එච්චර වටිනවා කියලා හරි කියනවා. ওই විදිහට මේ මිනිස්සයාට ඒකේ පුදුමාකාර වින්දනයක් තියෙනවා. එයා ඒකේ පින වෙනවා ඒකේ. ඊට පස්සේ ඔන්න ওই කාරණා අපි තේරුම් ගන්නට ඕන. ඒ පිනවීමේ ප්‍රතිඵලයක් නිසා තමයි අපි ඒකට බැන හරි ඉන්නේ. මොකද තමුන් ඒකේ පින වෙලා ඒක මම වෙලා ඒක. ඒක මගේ වෙලා. ඒක මගේ ආත්මය වෙලා. ඒක මම වෙලා මගේ වෙලා මගේ ආත්මය බවට පත් වෙලා. මෙන්න මේ මම කියන තැන ඕනෑම අවස්ථාවකදී මමයා කියන එක නියෝජනය වෙනවා නම් පින වුණාමයි. මම කියන එක කොහේ හරි නියෝජනය නම් පින වුණා. මේක කියනවා අභිනන්දති කියලා. එතකොට අපි මේකේ තණ්හාවේ ආකාර තුනක් පෙන්වන තැනක් තියෙනවා. ඒ තණ්හාවේ පෙන්වන ආකාර තුන තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර අභිනන්දනි. භවයක් සකස් කරනවා පෝනෝ භවිකා තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත නන්දි රාගයෙන් යුක්තයි. නන්දි රාගයෙන් යුක්තයි කියන්නේ ඇලීමෙන් යුක්තයි. ඒ කියන්නේ මම කියලා තමයි ඒක යෙදෙන්නේ නන්දි රාගේ. මම කියලා කෙනෙක් ඉන්නවා. తත්‍ර සත්‍රාභිනන්දනි. ඒ තැන මම විදිහට ඇලෙනවා. මම සද්දයක් අහනවා, මම රූපයක් දැනගන්නවා, මම ගන්ධ රසක් දැනගන්නවා, මම ස්පර්ශයක් දැනගන්නවා, සිතවිල්ල දැනගන්නවා කියලා తත්‍ර සත්‍රාභිනන්දනි. ඒ තැන මම වශයෙන් සතුටු වෙනවා. මොකද හිතන්නේ මේක විතර වෙනස් මතයක් තියෙනවද නැත්නම් මේ නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න. ඒ තැන මා විදිහට සතුටු වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ අභිනන්දනය සිද්ධ වෙනවා. මෙන්න මේ අභිනන්දති කියන මට්ටමට එනකොට මම සහ මා විසින් දැනගන්නා ලද අරමුණක් කියලා
අරමුණු දෙකක් ලෝකේ විද්‍යමාන වෙන්න පටන් ගන්නවා. මම සහ මා විසින් හඳුනා ගන්නා වූ මා විසින් දැන ගන්නා ලද්දා වූ දෙයක්. එහෙම නැතුව සතුටු වෙන්න බෑ. මහණෙනි මම කියලා එකක් තියෙනවා නම් මහන්නේ ඒකාන්තයෙන්ම මගේ කියලා එකකුත් තියෙනවා. මගේ කියන එකකින් තොරව මම කියලා එකක් නැහැ. එතකොට එතන අපිට විද්‍යමාන වෙන්න තියෙනවා එක දෙයක් තමයි තණ්හාව අපිට විද්‍යමානයි. මම සහ මගේ දෙයක් තියෙනවා. දැන් අපි ඉන්නවා අපේ ආරණ්‍ය තියෙනවා. හැබැයි නාවින අපේද? දැන් මෙතන සාපේක්ෂව බැලුවොත් නේ නාවින අපේ නෙමෙයි. අන්න ඒකට වටිනාකම දුන්න ගමන් අපිට මාන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒකට තත්ත්වයක් දුන්න ගමන් මේක අපේ එකක් නෙමෙයි ඒක. අපි ඉන්නේ කොස්කේලේ මේක අපේ එක. කියලා ඔන්න වෙනවා. අන්න එතකොට කොස්කේලේ අපේ වෙනවා නාවින අපේ නෙමෙයි වෙනවා. අන්න මාන්නයක් එනවා. අන්න දැන් තේරෙනවා තණ්හාව තියෙනවා මාන්නේ තියෙනවා. ඉතින් අපි කොස්කේලේ පාන් කකා ඉන්නවා. ඒක අපේ දිට්ඨිය. ඒක අපි ජොලියට ගියේ. අපි පාන් කනවා ඊට පස්සේ කිරිබත් රෝස් වෙනවා මොන මොනවා හරි එනවා. ඒ වුණාට අපි පාන් හරි බනිස්සරි කනවා. කණ එක නම් නවත්තන්නේ ඔබ තියා. ඒ ඉදිරියදා ජීවිතෙන් ගත්තේ නැත්නම් මේක තේරෙන්නේ. මොනවා හරි එතකොට අපිට හිතෙනවා මම ඊයේ උදේට බනිස්සරි කිරි බිව්වා. දැන් මේක දෘෂ්ටිය එනවා. මේක දෘෂ්ටිය නෙමෙයිද? මේ සත්‍යයක් නෙමෙයිද? දැන් අද උදේ පහන් කෑ වෙන මිනිහෙක්ද? දැන් අද උදේ මම පාන් විතරයි යන්නේ. වෙන මිනිහෙක්ද? ඔන්න ස්වාමීන් වහන්සේ බමුණෙක් ආවා. ඒ කියන්නේ මේ ලස්සන එක අත්ති පරකාර සුත්ත කියලා පරකාර සූත්‍රයේ බමුණ හිලා කියන මෙන්න එහෙම දෙයක්. ස්වාමීන් වහන්සේ මගේ දර්ශනයක් තියෙනවා. බුදුරජාණන් මොකද මේ දර්ශනය? මගේ දර්ශනය තමයි මෙතන සත්‍යයක් නැහැ. පුද්ගලයෙක් නැහැ. ආත්මයක් නැහැ. කරන්නෙක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ කියලා. මම මේ කැලේ පැහැදිලි කරන්න කලින් මම අහන්න කැමතියි. අද ලෝකේ සිංහල බුද්ධ ආගම කියන්නේ ඕක නෙවෙයිද කියලා. මේ සිංහල රටේ බුද්ධ ආගම කියන්නේ ඕක නෙවෙයිද? සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, කරන්නෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. ඔය ටික ඔප්පු කරන්න නෙමෙයිද මේ හීන් දාඩි දාගෙන උදේට හැන්ද වෙනකන් කෑ ගහන්නේ. ඉතින් අර බෞද්ධෙන් නෙමෙයි නර බ්‍රාහ්මණයා. ඒක මේක ගිහින් බුදුහාඳුරන්ට කියනවා. මේකට තමයි කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ නාස්තික ඒ කියන්නේ මේකට කියන්නේ මේ නැත කියන අර්ථයෙන් ගියාම ගන්න දෘෂ්ටි ඔය. උච්ඡේද සාස්වත කියලා දෘෂ්ටි දෙකක් තියෙනවානේ. මේ සාස්වත දිට්ඨියේ පැතිකඩයක්. බුදුහාමුදුරු දේශනා කරනවලු මට ඒ සූත්‍රය තාම හම්බුන්නේ මහණෙනි මේ හිමාල පර්වත රාජ්‍යයෙන් විද්‍යමාන වන්නා වූ සාස්වත දෘෂ්ටිය හොඳයි මහණෙනි. උච්ඡේද දිට්ඨියට වඩා මොකද උච්ඡේද දිට්ඨිය ගත්ත එක ගලවන්න බෑ කියලා කියනවා. ඒ හැම මගුලකම නැති එකක්ම නේ එක දාගෙන. හැම මගුලකම නැති එකද අර මායාන කතාවක් තියෙනවා. ඒක හාමුදුර කෙනෙක් කියලා කිව්වලු සියල්ලම ශූන්‍යයි. කිසි දෙයක් නැහැ කිව්වලු. කිසි දෙයක් හටගන්නෙත් නැහැ විනාශ වෙන්නෙත් නැහැ සියල්ලම ශූන්‍යයි කියනකොට පැන්න ගමන් කොස්සක් කරගෙන දමල ගෑවල් ඩෝංග. ගහපුවම අර හාමුදුර තදෙලා දැන් ගහන්න පැන්නලු දත් පුරුකාගෙන. ඕනේ ඕක කොහෙන්ද ඔක්කොම ශූන්‍ය නම් ඔය මොකද කියලා. ඔක්කොම ශූන්‍ය නම් ඔය මොකද්ද කියලා ඉතින් වාදේ පාද. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේකේ දෙනවා පුදුම ටොක්කක් අයින්ව බ්‍රාහ්මණයාට. බ්‍රාහ්මණේ ඒක එසේදන් එතන වීරය 8ක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි නුඹ ප්‍රධාන වීරය කියා යමක් අසා තිබේද කියලා අහනවා. ඒ කියන්නේ ආරම්භක වීරය කියලා අපි කියන්නේ. ප්‍රධාන වීරය කියා යමක් අසා තිබේද. ඕක කියනවා. බ්‍රාහ්මණය මේ ආරම්භක වීරය නම් වූ ප්‍රධාන වීරය කරන්නේ මම නොවේද? සත්‍යය නොවේද? පුද්ගලයා නොවේද? ආත්මය නොවේද? මා නොවේද කියලා අහනවා. බහුණට කට උත්තර. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. අද උදේ පාන් කෑයි මන් නෙමෙයි. අද උදේ මේ කුටියට ගියේ මම නෙමෙයිද? ඊ බණිස්කේ මම නෙමෙයිද? කවුද? එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරන එක අපි යුතුයකමද? ඒක ප්‍රතික්ෂේප කරන්න අපිට බෑ. ඒ අර්ථය අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඇත්ත දකින්න ගිහිල්ලා කොටසක් ගලවලා ඉවත් කරන කලා කියන්නේ ඒක ඇත්ත දැකිලා නෙක විකෘති කරගෙන ඉලක් වෙන්නේ. නමුත් කවුරු හරි පුප්පගෙන එහෙනම් රූපේ ආත්මයි වේදනාත්මයි සංඥාත්මයි කියාගෙන આવත් භාග්‍යවතුන් වහන්සේ අනිත් පැත්තට හොම්බෙන් යනකම්ම ගහනවා ආත්මයි කිව්වොත් එන්නේ. අනාත්මයි කිව්වොත් මේ මොකද්ද කියලා අහනවා.
හරියට අපි අර කතා කරපු රූප කතන්දරේ වගේ තමයි. අපි කතා කරපු රූප කතන්දරේ මේ රූපේ තියෙනවා කියලා කතා කරන්න ගහුවෝ කෝ කියලා ඔප්පු කරන්න කියනවා. ඔප්පු කරන්න ගියාට පස්සේ ඒක පෙන්න ගන්න විදියක් නැහැ. හොඳයි රූපයක් නැහැ කියලා කිව්වොත් මේ තියෙන්නේ මොකද්ද කියලා අහනවා. ආත්මයක් තියෙනවා කිව්වහමයි නැහැ කියන්න ගියාමයි ඔන්න වගේ දෙයක්. ඉතින් ඔය අමතර කාරණාවක් මම පැහැදිලි කළේ. නමුත් දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මම කියලා එකක් තියෙනවා නම් ඒක මගේ කියලා මොකක් හරි දෙයක් තියෙනවා. මම දකින රූපයක් ඒකට අන්න ඒකට සාපේක්ෂව තමයි මේ මම කියන එක අපි හදාගන්නේ. මේ මම කියන එක හදාගන්නම තමයි ස්වාමීන් වහන්සේ අපි හැමතිස්සෙම අර අරමුණට වටිනාකමක් මොන විදියකින් හරි පනවන්නේ. මොකද අතන කඩාගෙන වැටුනොත් අපි අරමුණු කරන්නේ කඩාගෙන වැටුනොත් මෙතන ගොඩ නගන්නේ මොකට සාපේක්ෂවද? රූපී හෝ අරූපී හෝ ධර්මයකට තත්ත්වාරෝපණයක් කරලා ඒකට නිත්‍ය සුඛ සුබ මට්ටමක් අපිට මේකට ඔබ ගන්න බැරි වුණොත් මෙතන මේ දේ මෙහිම විද්‍යමාන වෙන්නේ. අර කන්න ඕනකම තිබ්බාම කබරගය තලගය කරගන්නවමයි. අන්න ඒ වගේ මෙතන තණ්හාව තිබ්බට පස්සේ අපි අරමුණක් මට්ටමට ගන්නවාමයි ඒක. ඒක අවබෝධ කරන්නේ නැහැ අපි. ඒකට වටිනාකමක් ඒකට තත්ත්වයක් ඒකට යොමු කළායින් පස්සේ අන්න ඒ මත පිහිටලා මා විසින් විතර්ක කරලා මාගේ දේකුත් මේවා මාගේ නොවේ කියලා ඒවට තව අමතර වටිනාකමක් දීලා මාන්නේකුත් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ කවුද? ඉතින් මම අතවල. ඒ සත්‍යය බවට පත් දෙන. ඒක තමයි එකගේ ආත්මේ. දැන් පැහැදිලි නේද? එතකොට ඒ කොටස පැහැදිලි නම් අපි ඊළඟට යන් ඒ කියන්නේ මේ අපේ තව විස්තර කරගන්න ඕනනම් අහන්න. ඒ කියන්නේ මේ මට අර ඊළඟ ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් ඉතිරි ටික එන්නේ. ඒ කියන්නේ ඉතිරි ටික එන්නේ අර කියන්නේ භාග්‍යවතුන් දේශනා කරනවා සුත අනුග්‍රහිත සාකච්ඡා අනුග්‍රහිත. බණ කියලා අනුග්‍රහ කරගන්නත් ඕන කියනවා සාකච්ඡා කරලා අනුග්‍රහ කරන්න. ඒ කියන්නේ ඊළඟ ටිකේ ඉන්නේ ප්‍රශ්නයක් ඇහුවාම. උතරින් එහාට ඒ කියන්නේ අහනකම් ඉන්න බෑ. ඒකින්ද අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. නමුත් දැන් මම පැහැදිලි කරන්නම් ඊට පස්සේ මොකද මේ විදිහට කෙනෙක් මේ යම ග්‍රහණය කර ගැනීම සඳහා මුල් වෙන්නේ ඇයි? ඒක අපි දන්නවා කෙලෙස් නිසා මේක උපාදාන කරලාම තියෙන පුරුද්ද නිසා මේක අල්ලගන්නවා කියලා. නමුත් මේක මම සහ මා දකින අරමුණක් විදිහට ගොඩනැගෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. නෑ. ඒක තමයි මේ විඥානයේ සහ නාම රූපයේ ස්වභාවය. ඒ කියන්නේ එහෙම මට්ටමකට හිත කෙලෙසෙන ඒක කෙලෙස් අඬන්ඩින්න ළමයෙකුට ඇඟිල්ලෙන් අයින්නවා කියලා කියන්නේ. ඒ වගේ මේ අල්ලගන්න ඉන්න හිතට අර විඥාන නාම රූප දෙක පුදුමාකාර ප්‍රත්‍යයයි. පුදුමාකාර විදිහට හිතයි ඒ දෙක. මොකද හේතුව ඒකේ ප්‍රධාන හේතුව තමයි විඥානයේ තියෙනා වූ විඥානන ලක්ෂණය කියලා ස්වરૂපයක් තියෙනවා. විඥානයේ තියෙන විඥානන ලක්ෂණය කියලා කියන්නේ අරමුණ දෙකට බෙදා තේරුම් ගන්නා ගතිය. දැන් මම මේ පොත ගෙනල්ලා ඔබ වහන්සේගේ මූණේ එලෙව්වොත් ඔබ වහන්සේට මේ පොතේ කියන කිසිවක් පේනවද? අර මෙහෙම කළා බලන්න ගතියක් තියෙනවා. එතකොටනේ පේන්නේ. ලං කරනවා කියලා ඇහැ එලෙව්වා කියලා අපිට මේක පේන්නේ නැහනේ. එතකොට මෙහෙම ගතියක් තියෙනවා. අන්න ඒ ඇසත් රූපයත් වෙන් කරගන්නා වූ ගතිය විඥාණයෙන් යුක්තයි. එහෙම නැති වුණොත් ඉන්ද්‍රියගත ඥානයක් කවදාවත් ගොඩ නැගෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ඥානයක් කවදා ඉන්ද්‍රිය ඥාන කියලා අපි කියන්නේ. දැන් ඔය පොල් ගන්නවා, සත්තු කෑ ගන්නවා, අතන මාළු වගේක් හිටියා උන් ටික ඇල්ලුවා. අර වීඩියෝ මොහොපි කර කර හිටියා. ඊ අපි ඉන්ද්‍රිය ඥානය. ඊ ඉන්ද්‍රිය ඥානෙ ගොඩ නැගෙන්න ප්‍රධාන වශයෙන් ඇහැ රූප දෙක වෙන් වුණාට පස්සේ තමයි වෙන් කරගෙනම තමයි විඥානය පහළ වෙන්නේ. සංඥාවට ඔය හපංකම් කරන්න බෑ. විඥාණයට තමයි හපංකම කරන්න පුළුවන්. ඒ දෙක ඔබ වහන්සේගේ ඔඩොක්කුවේ නෙමෙයි මං ඉන්නේ. මම ඔබ වහන්සේ ඇහැ ඉස්සර හිටගත්ත ඔබ වහන්සේට මම පේන්නේ නැහැ. ඔබ වහන්සේ උතන ඉන්නවා මම මෙතන ඉන්නවා. නමුත් මම මෙතන හිටියට ඔබ වහන්සේ උතන හිටියට ඔබ වහන්සේගේ ඇසේ පෙනීමේදී ඒ පෙනීම මේ දෙක මෙහෙම දෙකක් විදිහට අරගත්තේ නැත්නම් ඔතන ඔය තියෙන දැනීම ඔබ වහන්සේට පහළ වේද? කිව්වනේ මහණෙනි බලපල්ලා ඉන්ද්‍රිය ඥානෙන් බලපල්ලා කිව්වේ ඒකයි. මේක මම කියන දේ නෙමෙයි බලන්නේ. උඹලා ඉන්ද්‍රිය ඥානෙන් බලපල්ලා කිව්වා නේද? මේ තේරුම් කරලා ඔය මේක දැන් මේ කතා කරන එක
මේ හොඳයි. ඒක විශිෂ්ට නුවණින් දත යුතුයි කියන්නේ මේක ඇත්තටම දැකලා විශිෂ්ට නුවණින් දත යුතුයි කියලා එකක් තියෙනවා. ඒ විශිෂ්ට ප්‍රඥාවෙන් දත යුතුයි කියන්නේ මේක ඇත්තටම දකින්න ඕන. ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ මේ අපි පරිහරණය කරලා මේ ඕන කෙනෙකුට ඒක තියෙනවා. ඒකද ඉන්ද්‍රිය ඥානය කියන්නේ ප්‍රඥාවෙන් බලන එක නෙවෙයි. නෑ නිකන් මේ නිකන් මනසට මේ වැටහෙන දේවල්. දැන් අද නිකන් වෙහි බීරින් වගේ ගතියක් කියන මේක කියන්නේ අපිට සාරාංශ කල්පලක්ෂය පෙරම් පොරලා ප්‍රඥාවක් උපද්දවන්න ඕනේ නෑ. අද නිකන් බීරින් වගේ කියලා කියන්නේ මේක ඉන්ද්‍රිය ඥානය. දැන් ඔය හීටරේ සද්ද ඇහෙන්නේ හොගානවා. වතුර පැහෙනවා කියන්නේ මේකට මහා ප්‍රඥාවක් ඕනේ නෑ. නාඩි වැටෙනවා නම් ඇති. අපිට කියන්න පුළුවන් මේකේ වතුර පැහෙනවා කියලා. ඔන්න ඉන්ද්‍රිය ඥානේ ඕක වතුර පැහෙන්න නම් ඔබ වහන්සේ උතන ඉන්න ඕන සද්ද අතන තියෙන්න ඕන. ඒ කියන්නේ සබ්වාංශය උතන හිටිය සද්ද අතන තිබුණාත් විඥානයක් පහළ වුණේ නැත්නම් අතන වතුර පැහෙනවද ගෑස් එක පිපුරනවද අපි මොකක්වත් දන්නේ මොකක්වත් දන්නේ විඥානේ පහළ වෙලා කන මෙතනින් වෙන් කරගෙන ශබ්දේ අතනින් වෙන් කරගත්තට පස්සේ ඥාන පසුබිමක් අපිට වැටහෙනවා. ඒකට අපි කියනවා සිතින් දැනගන්නවා කියලා. ඒක එමුත් සංඥාව නොවේ ඔය. විඥානේ හැටි තමයි දෙකට බෙදා දැනගන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ සංඥාවට වැඩි මනත් වූ විස්තර කචනයක් විඥාණයෙන් තියෙනවාමයි. සංඥාවට මල එච්චරයි. ඔව් මලක් කිව්වොත් මලමයි. නමුත් කෝප්පේ කිව්වොත් කෝප්පේ. නමුත් විඥාණය හොඳටම දන්නවා කෝප්පේ බංගුවට තියෙන්නේ කියලා. දැන් අතර කෝප්පේ බංගුවට තියෙන්නේ. එයා හොඳටම දන්නවා. දැන් බින්දනවා කියනවා. කැඩුණු බින්දිනවා කියන දන්නවා. ඒ ටික එයා සම්පූර්ණයෙන් දන්නවා. අර අතන තියෙන මල් ගහක් තියෙනවා. අතන මල කියලා සංඥාවෙන් ගන්න පුළුවන්. නමුත් අර එළිය මල් ගහක් තියෙනවා කියන එකට සංඥාවට කරන්න බෑ වැඩි. ඔව් කොටින් කරන්නේ විඥානේ. ඒ ටික කරන්නේ විඥානේ. කොටින්ම කියනවනම් විඥානේ විසින් දැනගන්නෙම සංඥාව ස්වාමීන් වහන්සේ. සංඥාව යම්සේද විඥානේ එසේයි. ඒ පැත්තෙන් බලනකොට හරි ගැඹුරුයි. ඒ කියන්නේ සංඥාව යම්සේද විඥානේ එසේ කිව්වම මොකද විඥාන සංඥාවත් මේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච නිසා තමයි විඥානෙත් මේ ස්වභාවයෙන්ම යුක්ත වුනේ. එතකොට සංඥාව හැමතිස්සෙම ගොඩක් අවස්ථාවලදී ප්‍රාථමික ස්වરૂපයක් ගන්න ගතිය තියෙන ගොඩක් වෙලාවලදී මේ මනෝ සංඥාවලට නැතුව මේ ඉන්ද්‍රියානුසාරයෙන් ලෝකේ පරිහරණය කරන මට්ටම් වලදී ගොඩක් වෙලාවට එයා නිකන් අර ප්‍රාථමික ස්වરૂපයක් ගන්න ගතියක් තියෙන මනසෙත් තියෙන ඒක ප්‍රකට වෙනවා හරි අඩුයි. නිකන් අපි අර අතන තියෙන වැට මෙතන ඉඳන් දැනගන්නවා කියන දන තියෙන්නේ විඥානෙම තමයි. ඊට පස්සේ තමයි අපිට මේකේ හඳුනා ගැනීම කියන පද්ධතිය අපිට පේන්නේ. ඒක හරි ගැඹුරුයි. දැන් මම මෙතන ඉඳලා එළියේ තියෙන මල් ගහ දැනගන්නවා. එතෙන්ට සංඥාව නොදා මම මේ කියන්නේ උපක්‍රමයක්. මේ විඥානේ අල්ලන උපක්‍රමයක්. ඊට පස්සේ මම ඒක දැනගන්නවා කියන තැන විඥාණයෙන් දැනගත්තේ කුමක්ද කියන අර විඥාන සන්දර්භය හරියටම දැක්කට පස්සේ විඥාණයෙන් දැනගත්තේ කුමක්ද කියන එක බැලුවා පස්සේ සංඥාව තියෙනවා. ඒ නිසා විඥානේ යම්සිත සංඥාව එසේම. සංඥාව යම්සේද විඥානේ එසේම ඒකද ඒගොල්ලෝගේ ගතියට ගිහිල්ලා තියෙනවා. මොකද හඳුනපු විදිහටමයි දැනගන්නේ. විඳීමත් ඒ ආකාරයටම යනවා. යම් විසියකට වින්දනේ මේ විදිහටමයි සංඥාව විදිහටමයි දැන ගැනීම ඔක්කොම ඒ නැඹුරුවටම ගහගෙන යනවා. වෙනසක් නැහැ. ඒ නිසායි මේ ගොඩින් කතා කළාට ඇතුළට ගියහම මම ඒක අර කිව්වේ නාම රූප ගැන මේ වෙන් විදිහට කතා කළාම ඇතුළට ගියහම තියෙන්නේ අරමුණ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කෘත්‍යය තියෙනවා. ඒක ඇතුළට ගියාම තියෙන අරමුණ. ඒ නිසා මේ විඥානේ මේ විදිහට මේ දෙබිඩි ස්වභාවයක් විඥානේ හැදෙන එක නවත්තන්නම බෑ. මොකද චක්කුංච රූපේච සෝතේච සද්ධාච කිවි. දැන් මෙහෙම යනකොට නවත්තන්න බෑ. ඇහැයි රූපයයි කනයි සද්දය කියනකොට ඉතින් විඥානේ ඇහැ විතරක් පහළ වෙලා සද්ද විතරක් පහළ හරියන්නේ මේ දෙක වෙන් කරගෙනම පහළ වෙන්න ඕන. ඒ නිසා දෙපැත්තක් හැදෙනවා. ඒ නිසා මේ පරණ ආසව අනුසේ ධර්ම නිසා උපාදාන කර ගැනීමට තියෙන ඇබ්බැහිය නිසා මේ දැනගන්නා කියලා මං කියනවා. කවුද දැනගත්තේ? මම. විඥානේ දැන් හොයන්න පුළුවන්. විඥානේ වැහිලා ගියා දැන් මොකෙන්ද? මම යගේ. එතකොට මේ මම කියලා අපි වහගත්තේ කාවද? විඥානේ නෙමෙයිද?
මම ඉන්නකම් විඥානය පෙනේද? පඤ්ඤා භාවයේ තබ්බං විඥානං දට්ඨබ්බං කිව්වේ. ප්‍රඥාව භාවිතා කොටම විඥානය දත යුතුයි. ලේසියකට දැනගන්න බෑ. මෙන්න මේ විඥානන ලක්ෂණ කියන එක අපි මුලින් මේක කාගෙන් හරි අහලා දැනගන්නට ඕන. මේක මෙහෙම දෙයක් තියෙනවා. මේ විඥානේ මෙන්න මෙහෙම වැඩක් සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන මේ වැඩේ නිසා හිතට මේ දැනගන්නා වූ කොටසේදී මේ දැනගත්තේ මමයි. දැන් සද්ද ඇහෙන්නේ එලි කුරුල්ල කෑ ගහනවා. මේ කුරුල්ල කෑ ගහන සද්ද දැනගන්නේ මමනේ. නමුත් දැන ගැනීමක් කියන අවස්ථාවට අපිට යන්න බෑ. මම දැනගන්නවා කියන දැනට යනවා. එතකොට මම වෙනවා මෙතන. එතකොට අර දැනගන්න දේ ඒක මගේ. මම දැනගන්න අරමුණ බවට පත් වෙනවා. ඒක දැනගත්තේ මම. නමුත් ඔය කෑ ගහන්නේ අලියෙක් කොටියෙක් නෙමෙයි කෑ ගහන්නේ කුරුල්ලෙක්. ඒ නිසා මේකේ මාන්නයක් තියෙනවා අපිට. යම් මැන ගැනීමක් අපේ තියෙනවා. තවත් පැති තියෙනවා. ඉතින් ඕකේ තව මාන්න කියනකොට තව පැති තියෙනවා. මම ශබ්දයක් අහනවා කියලා මම ශබ්ද අහන කෙනෙක් කියලා හෝ මාන්නය කියන එක මතුවලා එනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් අර විෂයාකාර මාන්නයට හෝ දාලා ඒවැ සියුම් අර්ථ බෙහෙත සතිපට්ඨානානුසාරයෙන් දැන කියාගෙන ඒ අරමුණ වල මුලා නොවි ගත කරන්නට සිද්ධ වෙනවා. එතකොට අපි විඥානය ගැන කතා කරගන්න යෙදුණා. යම් සරල විස්තරයක්. ඒ වගේම නාම රූපය ගැන කතා කරගන්න යෙදුණා සරලව. ඊට පස්සේ ඒක මම වෙනවා මගේ වෙනවා කියලා කතා කළා. තණ්හා මාන දිට්ඨි ගැනත් කතා කරගන්න යෙදුණා. ඊට පස්සේ අපි අභිනන්දනය ගැනත් කතා කළා. අභිනන්දනය කියලා කියන මේ කාරණාව සිද්ධ වෙන්නේ තෘෂ්ණාවෙන් කියලා කතා කළා. ඊට පස්සේ තව අර අපි නවත්තු වෙලයි පොඩි මේ කතාවක් ගියා. ඒ කියන්නේ ඒ අභිනන්දනය කියන එකේදී මේ තෘෂ්ණාව තමයි. නමුත් ඒ තෘෂ්ණාව කිව්වට හොයාගෙන ගියාම මේ අභිනන්දන කියන මට්ටමට එන්න නම් මමයා ඉන්නම ඕන. අභිනන්දන කියන මට්ටමට එන්න මමයා ඉන්නම ඕන. මේක තවත් එක පරයයක් මේ අභිනන්දන කියන මට්ටමේ තියෙන්නේ පටිච්චසමුප්පාදේ උපාදාන කියන මට්ටම තමයි. දැඩිව ගන්නවා දැඩිව ග්‍රහණය කරනවා කී ගොඩාක් පොත්වල සඳහන් වෙලා තියෙනවා. නමුත් දැඩිව ගන්නේ කෙසේද කියලා නැහැ. සමහර කාරණාවලදී අට කතාවලට එහෙම ගියාම අට කතාවල කියන්නේ පෝරාණා. ඒ කියන්නේ පුරාණාචාර්යවරු මේ විසඳා නොමැත. පුරාණාචාර්යවරු විසඳා නොමැත කියලා බහලපු දාදා චැප්ටර් තියෙනවා උන්දර. තව තවත් ඒවට එනකොට මේ සංගායනාවට නොපෙමිනියා වූ සූත්‍ර වශයෙන් දතු විදි. ඉතින් තන සංගායනාවනේ සූත්‍ර අපි කොහොමද? ඊට පස්සේ ඒගොල්ලෝ ගත්තේ නැන්න. ඊට පස්සේ පොඩි කෑලි යටින් දානවා. මේ කෑලි කියලා මේ එතකොට ඒ අට කතාවල ඒ ලියපු අය මේ ත්‍රිපිටකයට අමතරව සංගායනාවට ගත්තේ නැති සූත්‍රයක් දන්න කට්ටියක් තමයි ඒ කාලේ හිටියේ. පුදුම වැඩක් ඉතින්. ඉතින් ඒව වෙනම බොන්න ඕන කතන්දර මේ වෙන්දර ගියාම මේ මොනවද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මේ උපාදාන කිරිල්ලම තමයි මේ සිද්ධ වෙන්නේ. අපිට තාම විභක්ති රූප මම මේ කෑලි දෙක තුන ලියාගෙන ආවා. විභක්ති රූප වලට බහින්න කාලේ මදි. 9 මාට නවත්තන හින්දා 7:17යි මේ කියපු දේ මේ 9:17යි මේ කියපු දේ අතරතුර තව මොකක් හරි පැහැදිලි කරගන්න යමක් කරුණක් තියනවාද? මෙන්න මේ ස්ථානේ මට පැහැදිලි මදි. මෙන්න මේ තැන මට පැහැදිලි මදි. අභිනන්දති අජ්ජවිද තිට්ඨති. ඔව් දැන් මෙන්න මේකක් තියෙනවා. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒක මේ process එකටම සවින්න සම්බන්ධයි. ඒ කියන්නේ දැන් මේ අපි කියවනේ මේ පටවිතෝ සංජානාති කියන හරියක්. මේ පටවිතෝ සංජානාති කියන හරියේදී මෙන්න මේ පටවිතෝ සංජානාති කියලා මේ විපරීත සංඥාවෙන් මේක අරගන්නේ ඇයි? අභිනන්දනය නිසාමයි. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති කියන්නේ මේ සතුටු වෙන්න පටන් ගත්තා. ඔන්න දැන් මේ විතරකනේ තියෙන එක්තරා සිව් මූලයක්. මේක සතුටු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අභිනන්දනය වෙන්න පටන් ගත්තා.
අභි වදති මේක කියා පාන්න පටන් ගන්නවා. මේක හොඳයි අරකයි මේකයි මෙහෙම කළොත් හොඳයි මෙහෙමයි මෙහෙම අරකයි මේකයි. දැන් ඔබ ඒ කියන්නේ කරන හැටි ඒකේ වටිනාකම් ඊට පස්සේ මේකට වඩා අනික හොඳයි මෙහෙම මොනවා හරි මේකට දොඩවන්න පටන් ගන්නවා අපි. ඒක වචන හරහා මේ කියන්නේ මේ මානසික සංකල්ප ගොඩනගනවා. අජ්ජෝසාය තිට්ඨතිය කියලා කියනකොට ඇතුළට බැහැගෙන ඉන්නවා. අජ්ජෝසනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇතුළට රිංගා ගන්නවා කියන අර්ථයේ තියෙන පදයක් අජ්ජෝසාය. අජ්ජෝසාය තිට්ඨති ඇතුළට ගිහිල්ලා ඉන්නවා. ඇතුළට ගිහින් ඉන්නවා කියලා කියන්නේ ඌම හදපියකා ඌට ගහපියකා තමයි. ඌ විතර්ක කරලා හදාගත්ත සංකල්පෙන් මිනිහම වැහිලා ගිහිල්ලා ඒක 100%ම ඒකේ ලිලි 100%ම සත්‍ය වෙලා 100%ම සත්‍ය වෙලා දැන් අභිඥා බලෙන් අලියෙක්ක මෙව්වොත් එතන අලියෙක් ඉන්නවද නැහනේ අර අභිඥා බලෙන් අලියෙක් මෙව අලියෙක් නැහැ නමුත් ඒක ඇත්තටම අපිට අලියෙක් වෙන්න වුණොත් ඊට පස්සේ ඌ වෙනකොට අපිට දුවන්න සිද්ධ වෙනවා ඒක අන්නේ වගේ වැඩක් බොරු උනත් දුවන්න සිද්ධ වෙනවද ඉතින් අන්නේ වගේ වැඩක් මේක බොරුව නමුත් දුවන්න සිද්ධ වෙනවා ඒ වගේ අපි සංකල්පයක් හදලා සංකල්පයට පණ දුන්නට පස්සේ ඒක ඇත්ත වෙනවා අජ්ජෝසාය තිට්ඨතිය කියනකොට ඒ වස්තුව ඒ අරමුණ ඉක්මවා නොපවතින ගතියකින් අජ්ජෝසාය තිට්ඨතිය ඒ කියන්නේ දැන් මේ බැස ගැනීමේ ලක්ෂණය තමයි දැන් මේ ඔබ වහන්සේට මේ බිත්තියක් පේනවනේ දැන් සරණස අපිට අර එළිය දින ගස් පේනවනේ ওই ගස්මනේ ආයි කිසි තරකයක් නැහැ අර ගහිල්ලා කූඩලුම තමයි අර ගහිල්ලා වතුර පුරවපු බේසමම තමයි මේක බංකුවම තමයි අර දානශාලාව තමයි මේ තැන මොකක්ද මේ අජ්ජෝසනයක් මේ ගේම ගහලා අන්තිම හරිය මේ ගේම් එක ප්ලේ කරලා අන්තිම හරිය අපි දැන් බැසගෙනම ඉවරයි බැසගත්තට පස්සේ අන්න අපිට යමක් දෙයක් මේ ලෝකෙ විද්‍යමාන වෙන මම දකින්න දෙයක් විද්‍යමාන වෙන මට්ටමට මෙහිලා ඒකමයි තියෙනවාමයි දැන් අපි දෙන්න ඉදල් ටිකෝ තියෙනවා නේද කුඩි පිටුවසේ අපි දෙන්න ඉදල් ටික තියෙනවාමයි අජ්ජෝසනීයම තමයි මොකද දන්න ඕනකම් මතක් කරලා බලන්න දානශාලාවේ අපි දෙන්න කෝප ටික පාත්‍ර තියෙනවා දැන් ওই මොනවද දැන් ගිහින් අපි දෙන්න බැලුවොත් පාත්‍ර දෙක පේනවා මේ තියෙනවා මගේ පාත්‍ර කවර අතු ගාලා වගේනේ මොකද අරයක හැමදෙස්සෙම අතු ගාවට පස්සේ පාවිස්ස තියන්නේ මම ගිහුවා ස්වාමීන් වහන්සේ ඊළඟ සැරේ මට ගායි මොකදනින් තියන්න එපා කියලා අතු ගාලා තියන්න අර කුඩිස් තියන්න ඒක තමයි ඉතින් බලන්න දැන් මම මේ කතාව කියද්දී අර උපාසක මහත්තයාට පනාවේ නැද්ද අර කොහෙවත් යන අහිංසක පාවිස්සට පනාවේ නැද්ද අජ්ජෝසාය තිට්ඨති නෙමෙයිද ඔන්නෝකයි මම කියන්නේ හැම දෙයකින්ම අපි අල්ලගෙන ඒ කෙලෙසට වඩා වැඩි එක හත් ඉලව්වක් කියන්නේ මේක සුද්ධයි මේ කෑල්ල හොඳ ඒකයි මම පටන් ගන්නකොට කිව්වේ බලු බෙට්ටක් අරගෙන හොදලා පිරිසිදු කරන්න බෑ කියලා බලු බෙට්ටක් අරගෙන ටැප් එක කරලා හොදලා දැන් සුද්ධයි දැන් ගන්ධයයි ඒක ඉවරම වුණොත් නම් ඉවරයි ඉතින් අදි වුණොත් ඔන්න ගඳ යවාගත්තේ කියද්ද ඒකට බෙට් ඉවරයි හොදලා දී වෙලාම ගිහිල්ලා බලු බෙට් අත වෙලා යමරික පරම්පරාගත ගන්ධසාරයක් කියනවා අර ඒ බඩුවෙට දැන් නැහැ නමුත් ගඳ තියෙනවා ඉතින් ඒක තමයි වෙන්නේ මේක ඇත්ත නොදැන අර මතු පිටින් අවුවෙන එක කැඩෙනවා බිඳෙනවා කියලා අනිත්‍ය දුක්ඛයි කියලා නිවන් දකින්න ගියාම අරක හොදලා ගඳ ගස්සා වගේ එකක් ඒ නිසා පරණ මිනිස්සු කියනවා ඒක අවුස්සන්න ගඳ හින්ද වහමු කියලා අතාරින්න කිව්වම දේශයක් එන්නේ දේශයක් නෙන්නේ ඒක තමයි අපි දැන් බලන්නේ ඒකම නෙමෙයි ඔව් මේක මේ නෙවෙයි හතරපළ කියන්නේ ඉතින් මේක බඳුනේ එක දවසක් නෙවෙයිනේ අපිට නමුත් දැන් අර මේ අතෑරියාම පින් සිද්ධ වෙනවා කියලා පොඩි පගාවක් දෙනවා ඒ පගාවක් දුන්නාම පින් කරගන්න ඕන හින්දා දඩගාලා අතාරිනවා පින් කරගන්න ඕන හින්දා දඩගාලා අතාරිනවා දැන් අර නැත්නම් අර මේ කියන නිසා දන් දෙන ස්වරූපය මිනිස්සුන්ට ඇති වෙන්නේ හිතට එකඟ නැහැ ඔවර තමයි කියන්නේ මේකද සම්ප්‍රදායකුත් එකට තියෙනවනේ රටේ
මනුස්සයෙක් මැරුණාම දැන් ඕන් 7 දවස් දාන්නේ. 3 මාසේ ඔය දවස් 14 20 ඕන් හිටපොඩි දැන් ලෝක එක දවසයි මුල් ගලා තියන්න ඕනේ. ඔව් දැන් අර විශ්වාස දැන් ඔය මාස දාන්නේ නේද එන්නේ. දැන් අර මනුස්සයා මැරිලා දැන් මේ මාස දාන්නේ දැන් ගෙදර හිටියොත් එහෙම අක්කල ඔබල දාන්න තියන්නේ නැද්ද මාසෙ? දැන් මේ දෙන්න නම් ඕනේ. ඇයි අර දුන්න නැතුව හිටියොත් ප්‍රශ්නයක් ලෝකයාගෙන් එනවනේ අපවාදේ. ඔව්. පරවවාදේ. ඔව්. ඒ හින්දාද මොකද? ආයි නැතුව නැත්තම් මේ දානෙම දීලා පුරවාගෙන නිවන් යන්න කියලා ඇයි අර එක මුදලාලි කෙනෙක් හිටියලු ආරච්චි කෙනෙක්. ඒ ආරච්චිගේ සබ්බ සකල මනාම දැන් ටික ටික හාමුදුරු බණ කී ගත්තලු ඔක්කොම. ආරච්චිව අල්ලලා ඒ කියන්නේ හිත වෙනස් කරලා ඔක්කොම අරගෙන. ඊට පස්සේ ආරච්චි මලාලු. දැන් ආරච්චිගේ පහන්සකෝලට ගියාලු හාමුදුරු. ගියාට පස්සේ තියෙනලු තිරික්කලයා. හාමුදුරන් ඉන්න බැරු තිරික්කලෙක් ගන්නකම්. අනේ ඊට පස්සේ අර ආතු බණ්ඩ කිව්වලු ඒක තිරික්කන් දානේන දසදහස්සන් තිරික්කන් ලබ්බතිය කියලා තිරික්කලට බණක් කිව්වලු. තිරික්කලට බණක් කියලා ඉතින් අර උපාසකම් මට තේරෙනවා. ආවුරු මේ තිරික්කලට ඉල්ලන්නේ කියලා තිරික්කලෙත් දීලා දාලා ලිකා හිටියා කියලා. ඒ නිසා දන් දුන්නත් භවය හැදෙනවා. නොදී හිටියත් භවය හැදෙනවා. ඒ නිසා මේක අවබෝධයෙන් දෙන එක ගැන කියනකොට කියනවා සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දෙන ලද්දා වූ යම් දානයක් වේද ඒක තමයි මේ ලෝකේ විශේෂම දානය කියලා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. අපිට දැන් මේක නවත්තන්නත් වෙලාව හරි. තව මොන හරි තියෙනවද මේ කතා කරගත්ත දේවල් වලින් අසවල් දැන් අප හැදලී කියලා හෝ මොකද මේ බය වෙන්න එපා මේ අද හෙට ඉවර වෙන්නේ නැහැ සූත්‍රේ. මේකත් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි මේකත් හාරන්න ගිනි යුද්ධයක් තියෙන්නේ. පොළොව හරවක තමයි. ඔව් මම ඒකයි තවින්නාතර ඉඳලා අපි දෙවෙනි එකේ ඉඳලා පටන් ගමුද? පොළොව හරවක පොළොව කෙලවරක් වෙන්නේ නැහැ. ඔව්. හාරාර කොට දාලා ඉතින් ඔව්. ඒ නිසා දැන් නමුත් අපිට අසාධාරණ සිද්ධ වුණා. අපි කොහොම හරි මේකේ තියෙන ඇතුළටම අපි යන් කොහොමද වචනයක් ගන්න තියෙන මුළු සූත්‍රයේම තියෙනවා නේද? කියන්නේ මුළු සූත්‍ර පිටකේ දැන් මජ්ක්‍ධිම නිකායේ